අයිබෝන් අපි ඔබ බොහොම ආදරයෙන් පිළිගන්නවා සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව විවිධ කෝණ විවිධ මාන විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් විමසා බලන්න මම විශ්වාස කරනවා මේ වෙලාවේ අපේ රට අපට කුමන මත තිබුණත් අපේ රටේ දේශපාලන ආණ්ඩු සමාජ ආර්ථික ප්‍රශ්න සම්බන්ධයෙන් අවසානාත්මකව රටක් හැටියට අපි මෙහෙම ගියොත් සාමූහිකව අපි හැමෝම මහා විපතකට යොමු වෙනවාය කියන අවිශ්වාසය එහෙම නැත්නම් බය කුතුහලය තුෂ්ණිම්භූත වෙලා සමාජයේ ඉන්නේ හැම ශාස්ත්‍රයකම උදවිය. එනිසා අපි පුළුවන් විට පුළුවන් පාර්ශවයන්ගෙන් පුළුවන් ආකාරයට මේ ආතතියෙන් මිදී රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා වන අවංක සාධනීය මෙහෙයුමකට එළඹෙන්නට ඕනේ කියන යෝජනාව කරමිනුයි මා ඉලක්කය ආරම්භ කරන්නේ. අද අපේ කතානායකයා සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කයේ එස්.එම්. මරික්කා මහත්මයා. ඇත්තටම මේ වෙලාවේ රටේ මේ අර්බුදය ආණ්ඩුවට පසුව වඩාත් හොඳින් පේන්නේ සහ වඩාත් හොඳින් කළමනාකරණය කරන්න සහ වඩාත් ප්‍රබල බලපෑමක් කළ හැක්කේ පාර්ලිමේන්තු නියෝජනය කරන විපක්ෂයට. ඒ නිසා විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම මේ වෙලාවේ රටේ ජනතාවගේ වැඩි අවධානයක් යොමු වෙලා තිබෙන ආණ්ඩුවට වඩා මොනවද ඔයගොල්ලෝ අපි වෙනුවෙන් මේ වෙලාවේ කරන්න කියලා. අයිබෝන් මරික්කා මහත්මයා. අයිබෝන් මම කැමති පළමුවෙන් දැනගන්න මේ වර්තමාන විදුලි කප්පාදුව තෙල් අර්බුදය සහ ඩොලර් හිඟයත් එක්ක ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සමග ජන බලවේගය කියවාගෙන තිබෙන්නේ කොහොමද? මම දැක ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා බොහොම දීර්ඝ ආර්ථික කළමනාකරණ පැහැදිලි කිරීම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා. මම අද කතා කරන දවසේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා උසාවි ගිහිල්ලා තිබෙනවා පෙටිෂන් එකක් දාන්න. ඒකම සමගි ජන බලවේග සජිත් ප්‍රේමදාස මහත්මයා ඇතුළු කණ්ඩායම් ගමින් ගම ගිහිල්ලා මේ විපතටපත් අයට උදව් උපකාර කරනවත් අපි දැක්ක කතා කරනවා. කුමක්ද මේ වෙලාවේ සමගි ජන බලවේගයේ මේ අර්බුදය දකින්නේ කොහොමද? මේ අර්බුදය දකින විදියට වගේම මේක විසඳන විදිය තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. නැතුව මේ විවේචනය විතරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේක සම්බන්ධව දීර්ඝ විග්‍රහ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සරල ආර්ථික විද්‍යාත්මක දැනුම අනුව දැන් අපේ රටේ මේ සියලු ප්‍රශ්න වලට ආරම්භය ඩොලර් හිඟකම. ඩොලර් හිඟකම වෙලා තියෙන්නේ කොවිඩ් හින්දා නෙමෙයි. හරිද? ඒතර මේ ඩොලර් හිඟකමට උත්තරයක් හොයන්න නැතුව රුපියල් අච්චු ගැහුවා කියලා මේකෙන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේකට කළ යුතු උපාය මාර්ග කිහිපයක් තියෙනවා. ඒක කරන්න කියලා තමයි අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ. පළවෙනි එක තමයි අපිට ඩොලර් ලැබෙන ප්‍රධාන ආදායම් මාර්ග හතරෙන් එකක් තමයි විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන ආදායම. දල වශයෙන් ඩොලර් මිලියන 650ක් විතර ආපු එක දැන් එන 211ක් විතර. ඒකට හේතුව මොකද්ද? උන්ඩියල් ක්‍රමයට බැංකුවේ ගානට වඩා ලොකු ගාණක් හම්බෙන හින්දා. ඉතින් එතන බැලු බැලමට පේනවා මේ රුපියල අතරින්න ඕන. මේ රුපියල බලෙන් අල්ලන් ඉදීම නිසා රටට එන්න ඕන ඩොලර් ආදායම අපිට එන්නේ නැහැ. එතකොට ඒ ඩොලර් එන්නේ නැති වුනහම අපට අවශ්‍ය බෙහෙත් ටික, අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ, මේ තෙල් ගේන්න ඩොලර් නැති වෙනවා. එතකොට තමයි ඉල්ලුමට සපයන ඉල්ලුමට සරලන සැපයුම ලබා දෙන්න බැරි නිසා එක පැත්තකින් ගාණ වැඩි වෙලා තියෙනවා, එක පැත්තකින් පොලිම් යුගයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම කරන්න ඕන මේ රුපියල අතාරින්න එක. දෙවෙනි එක තමයි දැන් මේ අපේ රටේ ආර්ථිකයේ යථාර්ථය තීරුම් අරගෙන අපි අපේ රටේ තියෙන ට්‍රිලියන 17ක් විතර ණය බරින් ඩොලර් වලින් ගත්ත ණය තියෙනවා ඩොලර් බිලියන 30ක් විතර. එතකොට මේ විශාල වාරික ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වීම නිසා අතර වශයෙන් මේ ආර්ථික අර්බුදයේ පීතෘවරයා වෙන කවුරුත් නෙමෙයි අගමැති මහින්ද රාජපක්ෂ. 2015ට පෙර ආදායම් නැති වියදම් ඩොලර් වලින් ණය අරගෙන කරලා මත්තල වාගේ ගුවන් තොටුපළවල් ආදායම් ඩොලර් ණය කරලා තියෙන්නේ. ගුවන් තොටුපළවල්, සූර්යාවේ ක්‍රීඩාංගණය, නෙළුම් කුළුණ ඩොලර් ණය අරගෙන කරපු අය වාරික දැන් ගෙවන්න වෙලා තියෙනවා. ආදායම නැහැ, ණය ගෙවන්න තියෙන. ඒ නිසා මේ ණය ගත්තු තැන් වලට ගිහිල්ලා අපි කතා කරලා යම් සහන කාලයක් ඉල්ල ගන්න ඕන. මේ ණය ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න, අපට අවුරුදු 3ක්වත් දෙන්න. මෙන්න අවුරුදු 3කින් පස්සේ අපි කෙටි කාලීනව ආර්ථිකය වෙනස් කරන මාවත මේකයි. ඒ හරහා අපේ ආදායම් වැඩි කරගන්න මේ විදියට. එතනින් පස්සේ අපි වාරික මෙන්න මේ විදියට රීෂෙඩියුල් කරලා දුන්නොත් ගෙවනවා කියලා සාකච්ඡාව ආරම්භ කරනවා. අපි සරලව බැංකුවෙන් ණයක් ගත්තොත් අපිට ගෙවා ගන්න බැරි නම් අපි බැංකුවට ගිහලා කතා කරන්න එපායි. එහෙම නැත්නම් අපේ ගෙදර සින්න වෙනවා බැංකුවට. ඉතින් ඒ නිසා මේ මූලික පියවරයන් දෙක ගන්න ගමන්ම ඩොලර් ආදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ග
මේ ආර්ථික සැලසුම් ටික ගේන්න ඕන කෙටි කාලින සහ දීර්ඝ කාලින. මොකද අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් පළවෙනි එක අපි ඩිජිටල් ආර්ථිකයකට ඇතුල් වෙලා නැහැ තාම. ඊළඟට දැන් ඩොලර් අනවශ්‍ය ලෙස විදේශයට මේ පිටවෙන ඒවා යම් පාලනයක් කරන එක ආනයනය මේ තහනම් කිරීමෙන් විතරක් කරන්න බෑ. උදාහරණයකට මම කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් පිට රටවල් වල ඉගෙන ගන්න ළමයින්ට අවුරුද්දකට ඩොලර් බිලියන 2ක් විතර ගෙවන්න වෙලා තියෙනවා. ඊළඟට දැන් මේ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණ නිසා රට අතෑරලා යන අය ඔක්කොම තමන්ගේ ඉන්න ගෙවල් දොරවල් ටික විකුණලා උණ්ඩියල් ක්‍රමෙන් හරි ඩොලර් ටික එළියට ගෙනියනවා. ඉතින් මේවා පුළුල් චිත්‍රයක බලලා එක එක්කෙනාගේ පෞද්ගලික මේ ඉන්ට්‍රස්ට් එකට තීරණ ගන්න නැතුව මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ලින්ද ඇතුලේ වැටිලා තියෙන ලින්ක් කටෙන්ම තමයි එන්න වෙන්නේ. හොඳයි. එසේ මරකම් මහත්මයාගේ මේ පැහැදිලි කිරීමට දීර්ඝ වේලාවක් ගත්තා ඔබතුමා. මා සාධාරණ කාලයක ලබා දුන්නා කියලා විශ්වාස කරනවා. මගේ ප්‍රශ්නය මේ ප්‍රශ්නය ඔබ කියනවා ඍජුවම මේක කොරෝනා අර්බුදයට කොරෝනා නිසා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි මේ ඩොලර් අර්බුදය කියලා. මම දන්නේ ඔබ ආර්ථික විද්‍යාවේ කුමන සිද්ධාන්ත භාවිත කරමින්ද මේ පැහැදිලි කිරීම රටේ ජනතාවට කරන්න කියලා. මේ වෙලාවේ පුවත්පත් බැලුවත් වැඩසටහන් බැලුවත් හැම ආර්ථික ඔස්තාර්වරයෙක්ම ආචාර්ය මහාචාර්ය එක්කම කියන්නේ මේ කොරෝනා අර්බුදය සියලු ලෝකයේ සෑම රටකටම අඩු වැඩි වශයෙන් බලපෑවා. අද ඇමරිකාව බවා ජර්මනිය බ්‍රිතාන්‍ය. හැබැයි දැන් ඔබ කියපර ප්‍රධාන ආදායම් මාර්ග 4 රටට ඩොලර් එන එන හිටියේ කොරෝනා නිසා නෙවෙයි උණ්ඩියල් ක්‍රමය නිසායි කියලා තර්කයක් ගොඩනැගීම මම එකඟ නෑ ඔබත් එක්ක. උණ්ඩියල් ක්‍රමය අද ඊයේ තිබ්බ එකක් නෙවෙයි. ඔබලා ආණ්ඩු කරන කාලේ අපි පුංචි කාලේ ඉඳලා මේ රටේ උණ්ඩියල් ක්‍රමයට කරා. දැන් මේ ඩොලරේ පාවෙන එක අතහැරියාම ඔබලා කියනවා දැන් ඩොලරයක් කීයද? අපි බාර ගන්නකොට 160 තිබ්බේ නැත්නම් අපි බාර ගන්නකොට 190 තිබ්බේ දැන් 260යි 270 ආණ්ඩු කරන්න බෑ කියලා. පාවෙනකොටත් බනිනවා විපක්ෂය, හිර කරන් ඉන්නකොටත් බනිනවා. මේ අතර තියෙන ප්‍රතිපත්තිමය පැහැදිලි කිරීම මොකක්ද? දැන් ඔබ වැරදි. මොකද හේතුව මම කිව්වනේ විවේචනය කිරීම වැඩක් නැහැ කියලා තමයි පටන් ගත්තේ. එතකොට අපි ඩොලර් එක මෙච්චරට දුන්න අච්චරට දුන්න කියලා මම කිව්වේ නැහැ. හරිද? නම කියන්නේ විපක්ෂයක් කරට ගන්න ක්‍රියාමාර්ග. මම කිව්වේ නැහැ. හරිද? එතකොට ඔබ නියෝජනය කරන සමගි ජන බලවේගය. එතකොට මම ඔබේ ප්‍රශ්නට ඍජු උත්තර දෙන්නේ. මම මේ වටේ යන්නේ නැහැ. කෙලින් උත්තර දෙන්නේ. හරිද? බොහොම ස්තුතියි රටේ ජනතාව වෙනුවෙන්. මේ ආර්ථික අද මේ ආර්ථික අර්බුදයට කොවිඩ් බලපෑවේ නැහැ කියලා තමයි මම පැහැදිලිවම කිව්වේ. කොවිඩ් කියන එක මුළු ලෝකෙටම බලපෑවා. එතකොට ඒක හරහා මුළු ලෝකෙටම යම් බලපෑමක් තිබ්බා. දැන් අපි රටක් හැටියට අපි ඉන්න අර්බුදය ලෝකේ අනිත් රටවල් තියෙන අර්බුදයෙන් ඔබට ගිහිල්ලා තියෙන්නේ. ඒකට කොවිඩ් බලපාන්නේ නැහැ. එහෙමනම් ලෝකේ අනිත් රටවල වලත් කරන්ට් එක කපන්න ඕන. ලෝකේ අනිත් රටවල වලත් අසීමිත ලෙස මේ බඩු මිල ඉහළ යන්නේ. එහෙම කරනවා ලෝකේ රටවල්. නෑ එහෙම අසීමිත ලෙස ඉහළ ගිහිල්ලා නෑ. හරිද? ඊළඟට එහෙනම් ලෝකේ අනිත් රටවල වලත් අල්ලපු රටවල වලින් ණයට අරගෙන හිඟා ගන්න ඕන. ලෝකේ අනිත් රටවල වලත් මේ තෙල් මිල දී ගන්න ණය ගන්න තත්ත්වයක් මතුවලා තියෙනවා. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මම ඔබට පැහැදිලි උදාහරණ දෙකක් දෙන්නම්. කොවිඩ් වලින් ඍජු බලපෑම ආව අපේ රටේ සංචාර කර්මාන්තයට. හැබැයි අනිත් පැත්තෙන් අපනයනයෙන් අපේ ඇඟලුම් අපනයනය වැඩි වුණා. ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි වෙලා තියෙනවා. හරිද? එතකොට කොවිඩ් වලින් ආයේ වාසියක් ඒක. නමුත් පොහොර නොගෙන්වීම නිසා කෘෂි අපනයනයෙන් අවුරුද්දකට ඩොලර් මිලියන 2400 අපිට නැති වුණා. හරිද? කෘෂි අපනයන වැඩි වෙලා. කෘෂි අපනයන දත්ත බලන්න. ගම්බිරිස් කුරුඳු මට පෙන්නන්න මට පෙන්නන්න කෘෂි අපනයනෙන් ඩොලර් මිලියන 2000කට වැඩි ඇවිල්ලා තියෙනවා කියලා ඔයා මට ඔප්පු කරලා ආණ්ඩුව කියන්නේ. ආණ්ඩුවේ දත්ත හොයලා බලන්න. මම හොඳට හොයලා බලලා මහ බැංකුව වාර්තා පරිශීලනය කරලා තමයි මම මේ කියන්නේ. හරිද? කෘෂි අපනයනයෙන් එක පැත්තකින් කෘෂි අපනයනයෙන් අපිට ආදායම අඩු වුණා වගේම අපේ නිෂ්පාදනය අඩු වීම නිසා අපිට හාල් වගේ දේවල් ආනයනය කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. හරිද? එතකොට ඇඟලුම් අපනයනෙන් ආදායම් වැඩි වෙලා තියෙනවා. ඊළඟට අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණයේ තව එක පැතිකඩක් තමයි අද ඍජු විදේශ ආයෝජන එනවද? ඍජු විදේශ ආයෝජන එන්නේ නැහැ. මොකද ස්ථාවර රාජ්‍යයක් නැති නිසා කළුසල්ලි සුදු කරන පනත් ගෙනල්ලා. මොකද ස්ථාවර රාජ්‍යයක් කියන තුනෙන් දෙකක් තියෙන එක නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන, මානව හිමිකම් වලට ගරු කරන, ඒ වගේම නීති ආධිපත්‍යයට ගරු කරන, ඒ වගේම පුරවැසි නිදහසට විශාල ඉඩ ප්‍රස්ථාවක් තියෙන රටක් වෙන්න ඕන. එතකොට මේ එන්නේ නැහැ. එතකොට ඒකෙන් එක ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. රුපියල අත නැරීම නිසා උඩ්ඩියල් කියන එක හැමදාම තිබ්බ බව ඇත්ත. හැබැයි ඒව ගියේ සිල්ලරට. ඔබ ඒව කිව්වේ නෑ ඔබේ වටේ. ඔය පැහැදිලි කිරීම දැන් ඔබ කරන්නේ මගේ ප්‍රශ්නේ පස්සේ. මම කියන්නම්. උණ්ඩියල් කියන එක හැමදාම තිබ්බ තමයි. ඒ සිල්ලර ක්‍රමයට මේ තරම් හෝල්සේල් ගියේ නෑ. හරිද? රුපියල ඔබේ යෝජනාව මොකද්ද? ඩොලරේ පාත් කරන්න නැතුව රුපියල අතෑරියොත්
උන්ඩියල් ක්‍රමේ සම්පූර්ණ 100% නැති වෙන්නේ නැහැ කොහෙවත්. හරිද? මේක සාමාන්‍ය තත්ත්වයකට පත් වෙවි. සිල්ලරට උන්ඩියල් ඒක තියෙවි. අතහැරියොත් ඇයි ආර්ථික විද්‍යාඥයෝ මහ බැංකුවේ අතහරින්නේ නැතුව තවමත් උන් අල්ලගෙන ඉන්නේ? ඒ රටට කියන්නකෝ. මේක විවිධ මතයන් තියෙනවා. දැන් අන්න ඒක විවිධ මතයන් උදාහරණයක් තිබෙනවා. සමහර ආර්ථික විද්‍යාඥයෝ කියනවා මේ ව්‍යාපාරිකයෝ කියනවා මේ ණය නොගෙවෙමු කියලා ඉවරලා. හරිද? මම කියන්නේ මම එතරම්දී ආණ්ඩුවේ මතයත් එක්ක ඉන්නවා. ණය ගෙවන්න ඕන අපි. ණය නොගෙවුවොත් අපේ රටේ සම්බන්ධ වෙන බ්ලැක් ලිස්ට් වෙලා අනිත් පැත්තෙන් අපිට අපනයනය කඩන් වැටෙනවා සම්පූර්ණයෙන්ම. තව පැත්තකින් අපිට ආනයනය කරන්න බඩු දෙන්නේ නැති වෙනවා. විදේශිකයෙක් මෙහෙට ආවම ඔහුගේ ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා ණය අරගෙන ණය නොගෙවා හිටීම උත්තරයක් නෙමෙයි. ණය ප්‍රතිව්‍යුහගත කරගන්න එක තමයි අපි කරන්න ඕන. ණය බර වැඩි නිසා. ඉතින් ඒ නිසා මේකේ අපි බලන්න ඕන මේ ලේසි නෑ වැඩේ. මේක පැටලිලා තියෙන්නේ. මේක රුපියල් අච්චු ගහලා නම් කවදාවත් මේක විසඳ ගන්න හම්බෙන්නේ නැහැ. ඩොලර් ආදායම් මාර්ග වැඩි කිරීම සඳහා වූ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන මේ වැඩපිළිවෙලකට යන්න ඕන. අනික් පැත්තෙන් අපි විශේෂයෙන්ම මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, රුපියල අතෑරීම, ඊළඟට අනවශ්‍ය ලෙස විදේශයන්ට මුදල් යනවා නම් ඒක පාලනය කිරීම සහ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ වලට පාලනය ඉවත් කිරීම කියන දේවල් වෙනවා. මොකද ඉදිරි කාලයේදී මම කිව්වා කියලා ලියලා තියාගන්න වෙළඳාමක් කියන්නේ ගනු සහ දෙනුවක්. අපි ආනයනය තහනම් කරලා ඒ රටවල වල බඩු ගන්න නැතුව අපේ රටේ බඩු විතරක් ඒගොල්ලෝ ගන්න නැහැ කොහෙවත්. මරිකා මහත්මයා දැන් ඒ අනතුරු වැගවීම දැනටමත් යුරෝපා පාර්ලිමේන්තුව කියලා තියෙනවා. දැන් මයි මාසේ යුරෝපා පාර්ලිමේන්තුවේ අපේ GSP+ එක සම්බන්ධව යෝජනාවක් ඇවිල්ලා තිනවා. නැතුනොත් මොකද වෙන්නේ? ඩොලර් බිලියන 15 වෙයිද? ඔව් මරිකා මහත්මයා. දැන් අපි මේ අද රටේ දේශපාලනය කරලා අද පාර්ලිමේන්තු ගිහලා අද කතා කරන වැඩසටහනක් නෙවෙයිනේ. අවුරුදු 72ක් තිස්සේ අපේ ජීවිත කාලෙත් අපි වැඩි කාලයක් මේ රටේ දේශපාලනයත් එක්ක හිටියා. ඔබ විපක්ෂ හිටියා, අණ්ඩු පක්ෂ හිටියා, පළාත් සභාව හිටියා. ඔබට තේරෙනවා මේ දේශපාලනය. මට වඩා හොඳට තේරෙනවා. ඇතුළ දෙපැත්තම පේනවා. මම අහන්නේ මාධ්‍යවේදියෙක් හැටියට ඔබේ කාලෙත් මගේ මේ දැන් ආව මගේ ජංගම දුරකථනයට මහින්ද මහත්තයා ඒ කාලේ දැන් සැපද කියලා වේදිකාවේ අහනවා ලයිට් කපනකොට. දැන් ආසද වාහන නැතුව ඉන්න කියලා අහනවා. එදා මහින්ද මහත්තයා අහපු විදිය. බිලියන වලටත් අහුවා. ඔව්. දැන් මම අහන්නේ එතුමා බයික් එකේ කියන්නේ බයිසිකල් පැදගෙන පාර්ලිමේන්තු ගිහලා සංකේතවත්ව පෙන්නවා අර්බුදයේ තරම ලෝකෙට. ඔබතුමාලගේ කාලෙත් තෙල් පෝලෙන් තිබ්බා. ඔබතුමාලගේ කාලෙත් මේ අර්බුදය තිබ්බා. තෙල් වලට මිල ගෙවා ගන්න බැරි වුණා. මිල සූත්‍ර ගෙනා, සූත්‍ර අයින් කරා, කරන්ට් කැපුවා. දැන් මේවා කළමනාකරණය කරගන්න දැන් විපක්ෂේ ඉඳලා මේ දීර්ඝ පැහැදිලි කිරීම කරන සජිත් ප්‍රේමදාස මහත්මයා, මරික්කා මහත්මයා තුළු විපක්ෂයට ඇයි එදා එක කළමනාකරණය කරගන්න බැහැ? මෙහෙම රොෂාන්. දැන් මේක ප්‍රශ්නයක් නේද ජනතාවට? මම උත්තර දෙන්නම්. ඔබ හොඳ ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්නම්. මට නම් අංක 1 මගේ රට. මට දේශපාලනය සහ සමගි ජන බලවේගයේ අංක 1 වෙන්නේ නැහැ. මම ඔබ මේ වැඩසටහනට ආරාධනා කළේ මම ගැන කතා කරන්න නෙවෙයි. සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට. උත්තර දෙන්න. එතකොට ඔබ අහුවට ඔබ අහන ප්‍රශ්නට මම දෙන්නේ මට ඕන උත්තර. හරිද? එතකොට මට නම් දේශපාලන එතකොට ආණ්ඩුවේ ඉඳද්දි මම කිසිසේත්ම කියන්නේ නැහැ පෞගී අපේ ආණ්ඩුව 100% සාර්ථකයි කියලා මම කිසිසේත්ම කියන්නේ නැහැ. මහා බැංකු හොරකම අනුමත කරන්නේ නැහැ. අපි එදත් ඒකට විරුද්ධව කතා කරුවා. ඒක නිසාම ඇමතිට අයින් වෙන්නත් සිද්ධ වුණා. ඒ වගේම පාස්කු ප්‍රහාරය අපේ ආණ්ඩුවේ දියාරු නායකත්වයේ ලක්ෂණ. හරිද? ඒ නිසා තමයි ආණ්ඩුව පෙරදුනේ. දැන් ඒව ගැන කතා කරගෙන ඉන්න වැඩ නැහැ. අනිත් එක මම ඒ ආණ්ඩුවේ ඇමතිවරයෙකුත් නෙවෙයි. අපට අපි වගේ නිර්මාණශීලී දක්ෂයන්ට තරුණයන්ට රනිල් වික්‍රමසිංහ මහත්තයා තනක් දුන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයට තියෙන විදිහට කියපු ප්‍රකාශය මට පුටා දක්වන්න පුළුවන්. මම උත්තර දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයා උදව් කරේ නැහැ කොළොන්නාවේ කියලා ඔබතුමා උත්තර දෙන්න. හරිද? එතකොට අපි තරුණ മന്ത്രിවරු විදියට ඉතාම මේ ක්‍රියාකාරී විදියට මම සමහර ලාවට අමාත්‍යාංශ වලට ගිහලා මම ඊට කලිනුත් කියලා තියෙනවා නිලධාරීන් අල්ලගෙන හරි මගේ වැඩේ මම කොහොම හරි කරගෙන තියෙනවා. හරි. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් අපේ ආණ්ඩුව කාලේ ඒ වගේම විශාල හොඳක් කෙරුණා. දැන් පෙට්‍රල් මිල අඩු කෙරුවා. අඩු කරලා රුපියල් 2ක් 3ක් වැඩි කරනකොට තමයි ඒගොල්ලෝ කිව්වේ මේ මෙන්න අන්න මිල සූත්‍රය ගෙනල්ලා මෙහෙමයි කියලා. සැපද කියලා. අපි නම් අද ඇත්තටම සැපද කියලා අහන්නේ නැහැ. මොකද ජනතාව ඉතාම පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපිට ඒ සම්බන්ධ දුකයි. ඒතකොට අපි මේක කරා බලයට එන්න මේක පාවිච්චි කරන්න අපි ආණ්ඩුවට යෝජනා දිගින් දිගටම සමගි ජන බලවේගයේ විදියට මම ඔබට සාකි සහිතව කියනවා අපි විවිධ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි සහයෝගය දෙන්න රට ගොඩ දාන්න කියලා. කොරෝනා එනකොටම අපි කිව්වා ෆේස් මාස්ක් ගෙනවද කියලා පෙබරවාරි මාසයේ 2020. හරිද? එතකොට පවිත්‍රා දේවිය hina වුණා පාර්ලිමේන්තුවේ සජිත් ප්‍රේමදාස මහත්තයා මේ අවශ්‍යතාවයක් නැහැ කියලා. පැණි පස්සේ අර ධම්මික කියන පිස්සක පස්සේ යනකොට
අපි මේ එන්නත ගේන්න කියලා කිව්වා. අපිට කිව්වා මෙන්න දේශද්‍රෝහීය දේශීය දේවල් අගේ කරන්නේ නැහැ කියලා ඉවර වෙලා. හරිද? අන්තිමට මොකද වුනේ? දැන් අපි පැණි පස්සේ ගිහින් ඒගොල්ලෝ මේ එන්නත් ගේන්න උත්සාහ කරා වගේ තමයි කතා කරන්නේ. ඒ වගේම මේ ආර්ථික අභියෝගය හැමෙත් අපි මීට කලිනුත් කිව්වා තවමත් කියනවා ණය ගත්තු තැන් වලට යන්න. මෙන්න අපේ යෝජනා කියලා අපි කියනවා. මොකද අපි යාට බැනලා මෙයාට බැනලා නෙමෙයි ඉන්න ඕන ඉස්සෙල්ලා මෙතනින් ගොඩ එන්න ඕන. දැන් අපි හිතමුකෝ මේ தත්ත්වය පාවිච්චි කරලා මේක මතින් අපි බලයට එනවා. බලයට ආව කියලා අපිට ගොඩ දාන්න ලේසි නෑ. අපි යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මරිකා මත මම මේ ඒ නිසා අපි සම්මගේ ජන බලවේගයේ මේ රටේ වගකීම යුතු ප්‍රධානතම විපක්ෂයේ විදිහට අපි ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. පළවෙනි එක ආර්ථික අර්බුදයෙන් කොහොමද මේ ගොඩ එන්නේ කියන එක. ඊළඟට දීර්ඝකාලීන ආර්ථික ඉලක්කයන්ට සහ කෙටි කාලීන ආර්ථික ඉලක්කයන්ට කොහොමද යන්නේ කියලා මේ හන්දි වල අතන මෙතන නෙමෙයි පාර්ලිමේන්තුවේ අපි ඒක දැනුම් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා අද මොළ හතේ මුදල් ඇමති පාර්ලිමේන්තුවට එන්න මේ ගැන කතා කරන්න. අපිත් එක විවාදයට එන්නේ නැහැ මොළ හතේ මුදල් ඇමති. පොඩි එවුන් ආර්ථිකය ගැන දන්නේ නැති පසුබිල මන්ත්‍රීවරුන් කඩේ යවනවා. හරිද? මුදල් ඇමති ඇවිල්ලා විවෘත සංවාදයකට ඇවිල්ලා අදහස් සූමාරු කරගෙන සර්වපාක්ෂික සාකච්ඡාවක් කර කැඳවලා හරි කාගේ හරි අපි කියමුකෝ දැන් අපි කියමු යම් විදියකින් සර්වපාක්ෂික සාකච්ඡාවක් කැඳවලා විවිධ පක්ෂ වලින් යෝජනා එනවා. ඒකෙන් රට ගොඩ දැම්මත් අපිට නෙමෙයි ලකුණු එන්නේ ආණ්ඩුවට. අපිට කමක් නැහැ ඒක. මොකද මිනිස්සු දුක් විඳින්න නැතුව ඉන්නවනේ. මොකද සාම්ප්‍රදායික විපක්ෂයෙන් ඔබට ගිහිල්ලා යම් කාර්යයක් කරන්න අලුත් පරම්පරාවේ දේශපාලඥයෝ බහුතරයක් නියෝජනය කරන සමගි ජන බලවේග කැමතියි එහෙම. ඉතින් ඒ නිසා අපි අර තට්ටුමාරු ක්‍රමයට සාම්ප්‍රදායික විපක්ෂයේ කාර්යභාරය නොකරනව නෙමෙයි යම් ප්‍රමාණයක් කරනවා. අපි කැමති අලුත් විදියකට මේක යන්නේ. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඔව් මරිකා මත දැන් මම අර ඔබ අර දැඩි ස්වරයෙන් මේ ආණ්ඩුව විවේචනය කරපු නිසා තමයි මම ඔබට පොඩ්ඩක් මතක් කරලා දුන්නේ ඔබලගේ ආණ්ඩුවලත් මේ මෙච්චර ප්‍රශ්න තිබ්බේ නෑ. මෙච්චර පැය හතරමාර කරන් කැපුවේ නෑ. මෙච්චර බඩු මිල ඉහළ ගිහලා තිබ්බේ නෑ. මෙච්චර තෙල් මිල ගිහලා තිබ්බේ නෑ. මෙච්චර කැපුවා. මේ කැපුවා මෙච්චර. සතියක් ලයිට් කැපුවේ. මෙහෙම කැපුවේ නෑනේ අඛණ්ඩව එක දිගට. බොරු කියකේ අද රැට බොරු කියන බොරුව උදේට බොරුවක් බවට පත් වෙන. උදේ කියන බොරුව හවසට බොරුවක් කියලා ජනතාවට තේරුම් ගන්න. අද මිනිස්සුන්ගේ චෝදනාව මොකද්ද? ලයිට් කපන එකටත් වැඩිය මිනිස්සු නෑ මිනිස්සු කියන්නේ මොකද? හරි වෙලාව කියලා කරන්නකෝ. එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් කියලා. ඒ මට්ටමට මිනිස්සු පත්ලා තියෙනවා. ඔබලට විවේචනය කරන්න සම්පූර්ණ නිදහස මේ ආණ්ඩුව දීලා තියෙනවා. විවේචනය නෙමෙයි දැන් අපි අදටත් කියනවා. දැන් උදාහරණයකට මේ ලයිට් කැපිලට මම කියන්නම්. මට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්නකෝ පොඩ්ඩක්. දැන් ඔබතුමාගේ ආණ්ඩුව හරි ඕ වැරදි මේ ආණ්ඩුව හරි ඕ වැරදි කියලා තර්ක කරන්න නෙවෙයි මේ පැයක කාලේ අපිට තිබෙන්නේ. නෑ සංසන්දනය කරා මේ අපි ඔය තරම් ලයිට් කැපුවේ නෑ කිව්වම කපලා තියෙනවා ඔය තරම් කළා නෑ. අපිට දැනගන්නට ඕනේ මේ රටට දැන් මේ රට හැම යුග්‍ර අර්බුදයක් තිබෙනවා. මම පොයින්ට් එකටම ඔබට අහන්න අතර උත්තර දෙන්න ලේසි. සුමන්දිරන් මහත්මයාගේ නායකත්වයෙන් මේ ඒකාබද්ධ විපක්ෂය එකතු වෙලා ඔවුන් යම් ලියවිල්ලක් නැත්තම් සාකච්ඡාවකින් යම් ඩොකියුමන්ට් එකක් එළියට ගත්තා. මම හිතනවා ඔබ දැකලා ඇති කියලා ඒ ඩොකියුමන්ට්. එතකොට ඒ ලියවිල්ලේ පාර්ශ්ව කරුණ නැටිට මහාචාර්ය චරිත හේරත් වගේ අයත් ආණ්ඩුව පැත්තෙන් නියෝජනය කළා. යකෝප් එකේ සභාපති ඉදිරියට. ඔව්. ඒ යෝජනාවලිය අන්තර්ගතය මොකක්ද? දැන් ඒකේ මූලිකවම කතා කරේ මේ රට හමුවේ තියෙන ආර්ථික අභියෝගයෙන් අපි එළියට එන්නේ කොහොමද කියලා. ඒක හොඳ දෙයක්. සුමන්දිරන් මහත්මයා නායකත්වයේ ගත්තේ. ඇත්ත වශයෙන්ම මම අද මේ සාකච්ඡාවට ආවේ මේ විවේචන කරන්න නෙමෙයි. මේක විවේචන කරන වෙලාවක් නෙමෙයි. මොකද මිනිස්සු අප්‍රමාණ ලෙස දුක් විඳිනවා. අපි මහජන නියෝජිතයෝ හැටියට විශාල වශයෙන් මම විශේෂයෙන්ම නාගරික පැල්පත්වාසී ජනතාව නියෝජනය කරන മന്ത്രിවරු විදියට කොස් ගහක් දෙල් ගහන්න නැති මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියන එක සම්බන්ධව මට අවබෝධයක් තියෙනවා. එදිනදා වේල හම්බ කරන කන මිනිස්සු කොච්චර මොකද අද හම්බෙන පඩිපතේ බඩු මිල ප්‍රසාරණය වෙලා තියෙන ප්‍රමාණය එක්ක තියෙන ගැටලු බව අවබෝධ. ඒ නිසා අපි මේ ගැටලු සම්බන්ධව මොකද අපි ඇයි දේශපාලනය කරන්නේ? දේශපාලනය කරන රට හරි මාර්ගයකට ගන්න. ඒක තමයි කියන්නේ. ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් අපි මේ ප්‍රශ්නෙන් එළියට එන්න ඕන විදිය සම්බන්ධව තමයි ආර්ථිකය සම්බන්ධ වෙන්න පුළුවන් අනෙකුත් විශේෂ ක්ෂේත්‍රයන් සම්බන්ධව අපි ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කරනවා. ඒකට සුමන්දිරන් මහත්මයා සම්බන්ධීකරණය කරලා විපක්ෂයේ සියලු පක්ෂ අන්තිමේකට එක්සත් ජාතික පක්ෂය ආවේ නැහැ. විපක්ෂයේ සියලු පක්ෂ සහ අපි තිස්ස විතාරණ මහත්තයාට ආරාධනා කරලා තිබ්බේ මේ මුදල් මේකේ සභාපති විදියට කෝප් එකේ සභාපති විදියට මේ මහාචාර්ය ඊළඟට අනුර ප්‍රියදර්ශන මහත්මයාට ආරාධනා කරලා තිබ්බා රාජ්‍ය ගිණුම්කාරක සභාවේ මේ සභාපතිවරයා විදියට. මොකද හේතුව මේකේ තියෙන්නේ මේ සාකච්ඡා කරලා මේ යෝජනා ටික දීලා තියෙන රට ආර්ථික තත්ත්වය පිළිබඳව. රටේ ආර්ථිකයෙන් ගොඩ එන්න අපේ යෝජනා බාර දෙන්න ආණ්ඩුව කළ යුත්තේ මේ වෙලාවේ දේශපාලනය අමතක කරලා අපි මේ තත්ත්වයෙන් අපි එළියට එන්න ඕන. අපි හුස්ම ගන්න. මොකද නැත්තම් අපිට පේනවා ලෙබනනේට වෙච්ච තේ තත්ත්වය අපිට පේනවා. මට අපි
නැවතත් පොයින්ට් එකට එමු. ඔබ කිව්වනේ මට ආසයි පොයින්ට් එකට කතා කරන්න කියලා. විවේචනයට පෙර රනිල් වික්‍රමසිංහ හිටපු නායකතුමා ඔබතුමාලගේ එක්සත් ජාතික පක්ෂයේ එතුමා කියලා තිබුණා IMF එක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණයන්ගේ වාර්තාව එළිදැක්වෙන තුරු Taman ඒ පිළිබඳ ප්‍රකාශන නිකුත් කිරීමෙන් වැළකී ඉන්නවා. IMF සම්බන්ධයෙන් මේ අදාළ ලේඛන පරිශීලනය කිරීමෙන් පසුවයි අපි තොරතුරු දිය යුත්තේ කියලා. දැන් IMF එකේ දකුණු ආසියානු කලාපීය නියෝජිතවරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පහුගිය දා දේශන මාලාවක් පැවැත්වුවා. ඔවුන් වාර්තා ගණනාවක් සකස් කළා. අවසන් වාර්තාව මේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එළිදක් වන්න නියමිතව තිබෙනවා. දැන් එහි පිළිබඳව රට දැනගන්න කැමති විපක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට. IMF එක කියලා කියන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ණය දෙන බැංකුවක් නෙමෙයි. ඕන් පහසුකම් සපයන්නෙක් පමණයි. එතකොට මේ ඉන්ටර්නැෂනල් බොඩ් මාකට් එකේ අය තමයි ඒගොල්ලන්ගෙන් තමයි අපි ණය අරන් තියෙන්නේ. එතකොට IMF එක හරහා වෙන්න පුළුවන්, ආසියානු සංවර්ධන බැංකුව වෙන්න පුළුවන්, යුරෝපාස් අංගමය වෙන්න පුළුවන්. අපි කළ යුත්තේ දැන් IMF එකේ නිරීක්ෂණ වලින් එන්නේ මේ තත්වයෙන් ගොඩ ඒම සඳහා කළ යුතු යෝජනා තමයි එන්නේ. ඒකේ සමහර අහිතකර යෝජනා තියෙන්න පුළුවන්, හිතකර යෝජනා තියෙන්න පුළුවන්. ඒකට අපි කොන්දේසි කියන වචනේ පාවිච්චි කරන්නේ නැද්ද ඔබලා? නෑ කොන්දේසි නෙමෙයිනේ. දැන් මෙහෙමනේ දැන් මම ඔබට නෑ සමහරු බය කරනවා මේ IMF කොන්දේසි දානවා කියලා. ඒ ඇවිල්ලා මේ විමල්ල වගේ කුං කතා කියන්නේ මම කියන්නේ මෙච්චරයි. විමල් කිව්වේ? කිව්වනේ දැන් අහන්නකෝ. දැන් මම ඔබට ණයක් දෙනවා නම් ඔබට ඒ ණය ගෙවන්න පුළුවන්ද කියලා බලන්නේ මම ණය දෙන්නේ. ණය ගෙවන්න ගන්න බැරි මිනිහෙකුට දෙන්නේ නැහැ. එතකොට ඉන්ටර්නැෂනල් බොන්ඩ් මාකට් එකේ IMF එක හරි වෙන මොන හරි ආයතනයක් තුරු අපි ණය අරන් තියෙනවා නම් ඒ කට්ටියට කතා කරන්න ඕන කියන එකයි අපි කියන්නේ. එතකොට ඒගොල්ලන්ටත් ඕන ඒගොල්ලෝ අපිට ලබා දීලා දෙන ණයවල වාරික අය කර ගැනීමේ වගකීමක් තියෙනවා. එතකොට විවිධ යෝජනා එනවා ඒකට. එතකොට ඒ යෝජනා වලින් අපට ගොඩ යන්න පුළුවන් යෝජනා ටික අරගෙන අපි ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වත් හරි මේ අපේ පක්ෂේ කවුරු හරි කිව්වත් හරි ආණ්ඩුවේ කවුරු හරි කිව්වත් හරි එහෙම නැතුව මේ බොරුවට හසට පයින් ගහලා දූපත් මානසිකත්වයෙන් ඉඳලා මැද මුරණ තේ කඩයක් කරනවා වගේ මේක කරන්න බෑ. අපි වැටිලා ඉන්නේ. එතකොට වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න කවුරු හෝ යෝජනාවක් දෙනවා නම් ඒ යෝජනාව හරි නම් ඒ යෝජනාව අපිට ගොඩ එන්න පුළුවන් නම් ක්‍රියාත්මක විය යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. මරික දැන් මේ ඩොලර් අර්බුදය, කොරෝනා අර්බුදය, දැන් පොහොර අර්බුදය, විදුලි බල අර්බුදය, ජීවන වියදම ඉහළ යෑම, කුෂිකාර්මික අර්බුද, ශ්‍රී ලංකාවේ අර්බුද ඔබ කියන වගේ ඔබ බොහොම ජනතාවත් එක්ක ඉන්න දේශපාලකයෙක්ින්ද දන්නවා. ඒ ගැන වචනේ කිව යුතු නෑ රටේ ජනතාවට. හැබැයි අපි පෙරේදා පළමුදා නිවුස් බැලුවා සිරස නිවුස් එකේ මේ අපි නියෝජනය කරන ආයතනයේ. එහිදී ඔවුන් පෙන්වලා දෙනවා මේ අර්බුද පිටිපස්සේ තිබ්බ යටි අරමුණු මොනවද? ඒ යටි අරමුණු සාක්ෂාත් කර ගැනීම නිසා අපි අර්බුදයෙන් අර්බුදයට ගියේ ඇයි කියලා. මම දැක්කේ ඊටාම තාර්කික මේ ඉදිරිපත් කිරීමක්. ඒකට ප්‍රතිවිරුද්ධ මත තියෙන්න පුළුවන්. මහන්නේ අපිට ඇයි ඒක අබද්ද විපක්ෂයට ඒ කාර්ය කරන්න බැරි? සමගි ජන බලවේග අපිට කියලා දෙන්නේ නැහැ රටේ ජනතාවට. ඔවුන් කියනවා හෙට ආණ්ඩු දුන්නොත් අපි ගන්නවා කියලා ඔබත් කිව්වා මාධ්‍ය සාකච්ඡාවකදී. එහෙම කියලා ගැලරියට එක වෙලාවකට කේට කරනවා. තව වෙලාවකට වෘත්තීය මට්ටමින් කතා කරනවා. තව වෙලාවක මඩ දේශපාලනයේත් ඉන්නවා. ඒ ලංකාවේ දේශපාලන හැටිද? ඔය ලංකාවේ දේශපාලන හැටි ඒක. නමුත් මම ඔබට උත්තර දෙන්නකෝ. මරික මේකෙ මිදෙන්නේ මම එක උත්තර දෙන්නකෝ. නෑ මේක උත්තර මම නම් එහෙම මේ මඩ දේශපාලනයේ යෙදිලා නෑ. හරිද? මම මඩ දේශපාලනයේ යෙදිලත් නෑ. හොරකම් කරන දේශපාලනයේ යෙදිලත් නෑ. දැන් මම ඔබට උදාහරණයක් කියන්නකෝ. මේ දැන් විදුලි බල ප්‍රශ්නය ගන්නකෝ. මේ විදුලි බල ප්‍රශ්නය මම විවෘතවම කියනවා මේක දැන් අපේ රට වටේ මුහුද තියෙනවා. අපේ රටට හොඳට හිරු එළිය පාහෙනවා. එතකොට පුනර්ජනනීය බල ශක්තියකින් අපිට මේ අර්බුදය සෑහෙන මගහරව ගන්න පුළුවන්. බැස්ස වහිනකම බලන් ඉන්න ඕනේ නැහැ. නමුත් විදුලි බල මාෆියාවක් තියෙනවා. මේ මාෆියාව තෙල් වලින්ම ජෙනරේටර් වලින් ගන්න තමයි කැමති. මේක ආණ්ඩුව පාලනය කරනවා නම් අපි උදව් කරනවා. මේක පාලනය කරන්න නැතුව දැඩි තීන්දුව ගන්න නැතුව මේක කරන්න බෑ. දැන් මේක තෙල් එනකම් බලන් ඉන්න ඕන. මේක වහිනකම් බලන් ඉන්න ඕන. හැබැයි රට වටේ තියෙන මූදෙන් මේ සුළං විදුලි බලාගාරවලට යන්න අපිට මේ පසුගාමී තත්ත්වයක් තියෙනවා. ඔබ කියන්නේ දැඩි තීන්දුව ගත යුතුයි. දැඩි තීන්දුව ගන්න ඕන. මොකද හේතුව රටට හරියට එහෙම වුණොත් සමගි ජන බලය උදව් කරනවා. හරි තීන්දුව ගන්න නම් අපි උදව් කරනවා. ඒ කියන්නේ ඔබලත් එක්ක මේස සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා. අපිත් එක්ක සාකච්ඡා සාකච්ඡා කරත් එකයි නොකරත් එකයි හරි තීන්දුව ගන්නවා නම් රට වෙනුවෙන් මේක හරි කියලා තේරෙනවා නම් ඒ පිටුපස වංචා දූෂණ නැත්තම් අපි සහයෝගය දෙනවා. ආණ්ඩුව හැම තීරණයක්ම ගන්නේ රට වෙනුවෙන්. ඔවුන් කියන්නේ අපි ප්‍රතිපත්තිමේ තීරණ ගත්තේ රට වෙනුවෙන් කියලා. නැගෙනහිර පර්යන්තයේ, බටහිර පර්යන්තයේ, MCC ගිවිසුම, සිංගප්පූරු ගිවිසුම, නැත්තම් මේ තෙල් ලින්ක් සම්බන්ධ ඉන්දියාව සමග ගිවිසුම්. ඔවුන් කියන්නේ අපි රට වෙනුවෙන් තීරණ ගන්න. විපක්ෂ කියන්නේ රට වෙනුවෙන් නෙමෙයි රට පාවා දෙනවා, බඩු විකුණන මේ ආණ්ඩුව ඕනේ. ඒතර ඔබ කියන මේ රට වෙනුවෙන් දැඩි තීරණ විදුලි බල අර්බුදයට ගන්නවන අපි ඉන්නවා කියන තැන
පුළුල් චිත්‍රයක් තියෙන්නේ. හරි පැහැදිලි කිරීමක් නැහැ. රින් ගන්න පුළුවන් තැන් වලින්. ඒතර ඔබලා හරියට අපේ නායකතුමයි ඉංජිනේරු මාෆියාව ඔබලට කඩන්න බැරි වුණා. ඉංජිනේරු මාෆියාව මේ තෙල් වලින් විදුලි බලය කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව පුද්ගලික අංශයේ මිලදීම නවත්වා ගැනීම සඳහා සහ පුනර්ජනන බල ශක්තිය මේ හරහා අපේ රටේ විදුලි බලය වැඩි කරන්න යනවා නම් අපි අනිවාර්යෙන් මේකට සහයෝගය දෙනවා. අපි පාරට බහැලා ඒකට විරුද්ධව අපි කියන්නේ කවුද? සමගි ජන බලවේගයේ සහයෝගය දෙනවා. වගකීමෙන් කියනවා. අනිවාර්යෙන් කියනවා. හැබැයි ඉංජිනේරුවරුන්ගේ මේ ප්‍රශ්නේ අහුවාම ඉංජිනේරුවරු කියනවා 2014 2019 වෙනකන් මරික්කාර් මහත්තයලා නියෝජනය කරපු යහපාලන ආණ්ඩුව එක ජනන සැලැස්මේ එක ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක කළේ නැහැ. ඒ අර්බුදය තමයි අද අපි විඳවන්නේ. මම එන එකක් කියන්නද? එක නෙමෙයි 10ක් යන අපේ අවස්ථාව තියෙනවා. 10ක් යන ඉඩ දෙනවා. නෙදර්ලන්ත ආධාර වලින් මන්නාරමේ සුළං විදුලි බලාගාර හදන්න පටන් ගත්තේ 2017 ඒ ආණ්ඩුවේ. මේ ආණ්ඩුවේ මහින්ද මහත්තයා කියලා විවෘත කරා. හරිද? ජල විදුලි බලාගාරම හදන්න ඕනේ නැහැ. මේ ජල විදුලි බලාගාර කතාව කියන්නේ මොකටද? නෑ ජනන සැලැස්ම ජාතික ජනන දැන් ඔබ සැලැස්මේ අන්න චම්පි කරනවා කැමතිතුමා මේ ඊයේ පෙරදා ඊටාම පැහැදිලිව මේ පෙන්නවා. එතුමා මම දැක්ක ටීවී එකේ තමයි මමත් දැක්කේ. අපට රටට අවශ්‍ය විදුලි බලය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය බලාගාර ඕනෑවට වඩා තියෙනවා. මේක අපි හරියට එතුමා විදුලි ඉංජිනේරුවෙක්. හරිද? එතකොට මේක හරියට කළමනාකරණය කර ගැනීමේ ගැටලුවක් තමයි තියෙන්නේ. ඉතින් එතුමා බලශක්ති අමාත්‍යවරයා හිටියානේ. ඉතින් එතුමා කාලේ මෙච්චර කරන්නේ. එතුමා අන්තිම ඔබ අහන ප්‍රශ්න අනුව තමයි ඔබ අහන ප්‍රශ්න අනුව තමයි මට ඒ වගේ උත්තර දෙන්න වෙන්නේ. මම දැන් මේ සංවාදය ගෙනියන්න හදන්නේ කොහාටද? ආණ්ඩුවට මේ අර්බුද වලින් ගොඩේම සඳහා අපි සහයෝගය ලබා දෙනවා. මෙන්න මේකයි අපේ යෝජනා කියන තැන ඉඳන් තමයි මම කතා කරන්නේ. මම මතු කරන්න උත්සාහ දරන්නේ මරික්කා මාතේ ඇතුලේ ඕගලන්ගේ යටි දේශපාලන අරමුණු සමේ රට වලපල්ලට ගියා කියලා රටේ ජනතාව දැනගන්න ඕන අනිත් පැත්ත. මොකද අපේ යටි දේශපාලන අරමුණු පාටලි චම්පික රණවක අමාත්‍යවර විශේෂ අමාත්‍යවර ඉන්නකොට මේව කරන්න තිබ්බනේ. දැන්ද විපක්ෂයට ආපුවම කරන්නේ මරික්කා මහත්තයාට කරන්න තිබ්බනේ. දැන්ද මේක කරන්නේ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට පෝස්ටර් ගෙවි මරික්කා මහත්තයා කොහමද? එදා මේ වැඩසටහන ඇවිල්ලා ඔබතුමා කියනවා මේ රටේ ජනතාව මේක දන්නවා. කියනවා මට රනිල් වික්‍රමසිංහ මහා මොළය ආසියාවේ. මම මහා මොළය කියලා කවදාවත් කියලා නැහැ. අපි මෙහෙමයි මෙහෙම කරගෙන. රනිල් වික්‍රමසිංහ මහත්තයා මහා මොළය මම නායකයන්ට රෙදි ගලවන් කඩ යන මිනිහෙක් නෙමෙයි. මම එහෙම කියලා නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා වැඩිම ප්‍රතිපාදන මට දුන්නා කිව්වා කොළොන්නාව ආසනෙට. අයියෝ ඉතින් මේකනේ මම දන්නේ මොනවද අහන්න කියලා ඉවරලා. හරිද? මාධ්‍යවේදියෙක් කූපමනේ ඔයා අහන හැමදේම හරි කියලා මම පිළිගන්න සූදානම් නැහැ. මම නම් රෙදි ගලවගෙන නායකයන්ගේ රෙදි අපුල්ලන්න යන්නේ නැහැ. මොකද අපි ඒ නායකයන්ට යටත් නැහැ. ඒව ඩීල් දාලත් නැති නිසා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ දක්ෂ පුද්ගලයෙක්. අනන්ත අප්‍රමාණ දුර්වලතාවයනුත් තියෙනවා. ඒ දුර්වලතාවයන් නිසා තමයි කෙලවුනේ. හරිද? එතුමා මහා මොළය කියලා මම කොහෙවත් කියලා නැහැ. ඒ වගේම එතුමාගෙන් ප්‍රතිපාදන මගේ ආසනය දිනු කරන්න මම අරගෙන තියෙනවා. ඒක නිකම් මෙන්න මරික්කාර එන්න මොකට කියලා දීලා නැහැ. අපි සටන් කරලා අරන් තියෙන මම ඔබට උදාහරණයක් කියන්නම්. 2016 ආපු ගම් වතුරෙන් පස්සේ පොම්පාගාර ටික හදන්න මිලියන 4000 කෙනකොට හිටපු මුදල් ඇමති මංගල සමරර මහත්මයා මට කිව්වා 4000 එකපාර දෙන්න බෑ කියලා ඉවරලා. ඒතර මම රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගිහලා කිව්වා මේ මුදල් කොළොන්නාට වෙන් කරේ නැත්තම් මං ආයවැයට විරුද්ධව ඡන්ද දෙනවා කියලා ඉවරලා. එහෙම කරලා තමයි මං ගෙනාවේ. ඉතින් එහෙම අපි මං කියන්නේ එතෙන්ට අපි යන්න ඕනේ නැහැ. අවස් බොටම් ලයින් එකේ ජනතාවට අවශ්‍ය නායකයාට හිතවත් වෙලා වැඩේ කෙරුවද නායකයත් එක්ක ගහගෙන කෙරුවද කියන එක වැඩක් නැහැ. වැඩේ කරන්නේ විතරයි ඕන. එතකොට එවැනි තත්වයක් තුල දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් ආර්ථිකයේ ගොඩදෑම සඳහා ගත්තු විශාල සාධනීය පියවරයන් ගණනාවක් තියෙනවා. නමුත් යම් තැන්වල දුර්වලතාවයනුත් තියෙනවා. ඉතින් ඒ දෙකම සබුද්ධිකව බලන්න ඕනේ. දැන් මම කියන්නේ දැන් ඒ ආණ්ඩුවේ කරපු දුර්වලතාවයක් හෝ වැරද්දක් හෝ අඩුපාඩුවක් මේ හේතුවක් නෙමෙයි මේ ආණ්ඩුවට අඩුපාඩුවක් කරන්න. මම ඊයේ දවසේ පාර්ලිමේන්තුවේදී මහා මාර්ග ඇමතුමාගෙන් මේ සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ ගැන වැඩිපුර බිලියන 164ක් වීදම් වෙන්න යනවා කියලා මම ප්‍රශ්නයක් ඇහුවා. මගේ අරමුණ මොකද්ද? ඒම නාස්තිකාර වීදමක් වුණොත් ඊට පස්සේ ඒක විවේචනය කර ඉඳීම නෙමෙයි. එහෙම පාඩුවක් වෙනවා නම් ඒක වළක්වා ගන්න ඕනේ. මම එතනට එනවා. එතනින් පටන් ගමු. ඔබතුමා හරි ආස බුද්ධිමය සංවාදයකට මේ වැඩසටහන ගෙනියන්න. හැබැයි ඔබ දේශපාලන උත්තර දෙනකොට ගසලා විමල් ගැන අර පැණි පිස්සා වගේ නම් කියනකොට වැඩසටහනේ මෙහෙවන්න හැටියට මම රටේ ජනතාවට කියන්නට ඕනේ. ඒ කියන හැම නම ගමක් සම්බන්ධව ඔවුන්ගේ කීර්ති නාම සම්බන්ධයෙන් මල්කා මහත්මයාවක්කින් බාර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේ පාර්ලිමේන්තු නෙමේ මේ මහජන වැඩසටහනක්. මම ඔබෙන් අහන්නේ දැන් ඔබ කියන විදිහට මේ ඔක්කොම හරියට කරන්න ඕනේ නම් මල්කා මහත්මයා. ඔබ කෝප් කමිටු සමාජිකයෙක්. කෝප් කමිටුවට හැමදාම අපි පත්‍රයේ දකිනවා හැම ඩියු ගුණසේකර මහත්මයා විජේදාස රාජපක්ෂ මහත්තයා ඔබලා හඳුන්වන්නේ දැන් හේරත් මහත්මයා අනාවරණ කරනවා මේ
මහා දවාලේ ඔබ දන්නවා මේක අපේ ආණ්ඩුව හොය ගිය ආණ්ඩුව කියලා ඔබ බලන්නේ නැහැ. වැරදි කළා. හැබැයි අනේ නිදැල්ලේ හැසිරෙනවා. ප්‍රතිපත්ති සම්පාදනයක් නැහැ. පාර්ලිමේන්තු නීති ක්‍රියාත්මක කරන්න බලපෑම් කරන්නේ නැහැ. නීති සම්පාදන ආයතනය. එතකොට මරික්කා ස්ට්‍රක්චර් එක ඇතුලේ අවුල් තියාගෙන අපි තැන් වල ආණ්ඩුව වලටයි ජනාධිපතිවරුන්ටයි එනේන පත්‍රයන් බයින් එක තේරුමක් නැහැ. මේක හදාගන්නේ කොහොමද අපි? ඔබේ අත්දැකීමෙන් මම අහන්නේ. ඒ කෑල්ල ඔබ හරි. අනිත් වැරදිද මම? ඔබ කියන හැම එකම හරි වෙන්නේ නැහැ නේ. ඔබ මාධ්‍ය විකුණු කියලා ඔබ සුද්ධ උපරක් කියලා කියන්නේ. මම එහෙම කියන්නේ නැහැ. නෑ හරි දැන් මෙහෙමයි. දැන් කෝප් කමිටුවේ සමාජිකයෙක් විදිහට මම විපක්ෂ මන්ත්‍රී කෙනෙක්. හරිද? මම මහාචාර්ය චරිත හේරත් මහත්මයාක ඊටාම සමීපව වැඩ කරනවා. එතුමා හොඳට මේ වැඩේ කරනවා. දැන් මම දැක්ක දුර මම පුද්ගලික අංශයේ සමාගම වල වැඩ කරලා ඒ ආණ්ඩුවේ තැන්වල බලනකොට මට hina යනවා. මොකද දැන් 2022 විමර්ශනය කරන්නේ සමහර ආයතනවල 2015 16 විගණන වාර්තා තමයි දැන් විමර්ශනය කරන්නේ. මම චරිත හේරත් මහත්මයාට යෝජනා කර අවස්ථා ගණනාවදී එතුමා සාධනීය උත්සාහයක් ගන්නවා. දැන් මේ වෙච්ච දේවල් හොය ඉන්න එක නෙමෙයි. වෙමින් පවතින දේවල් ටික අපි හොයමු. වර්තමානයට අදාළ දේවල් හොයමු කියලා. එතකොට එතුමා ඒකට උත්සාහයක් ගන්නවා. එතන අඩුපාඩු කීපයක් තියෙනවා. දැන් එතුමටත් එකපාර හදන්න බෑ. ඒක හදන්න ඕන. එක. දෙවෙනි එක තමයි මේ දැන් මේ ඊයේත් පාර්ලිමේන්තුවේ මත උනා. දැන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව වෙන්න පුළුවන්, මහජන පෙස්සම් කාරක සභාව වෙන්න පුළුවන්. දෙන නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ගන්නා වූ පීවර මොකක්ද කියලා. ඒකට පාර්ලිමේන්තුවට තියෙන නෛතික බලයන් වල යම් හිඩස් තියෙනවා. ඒ ටික හදන්න ඕන කියලා ඊයේ සභානායකතුමා මම හිතන්නේ පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ පිළිබඳව පක්ෂ නායකයොත් එක්ක කතා කරලා අදාළ මේවට ගෙනකොට ඒ අඩුපාඩු ටික හදන්න මම දකිනවා මේ කෝප් කමිටුව වෙන්න පුළුවන් මම අර ගිණුම් කාරක සභාවේ වයි නෑ පරණ දේවල්ම කී ඉඳලා මේ විදිහටම අවුරුදු 5 යනකොට ඒ කරපු මිනිහත් නැහැ. දැන් ඉන්න මිනිහා එක ගැන දන්නෙත් නැහැ. ඒ නිසා වර්තමානය සහ ඉදිරි මාකටිං ප්ලෑන් එක යන්න ඕන. ඒක තමයි මම කියන්නේ මේ දේශපාලන ඒකට චරිත හේරත් මැතිතුමාට මම යෝජනා කරා. එතුමා එක මම දිගින් කතා කරනවා. එතුමා යම් සාධනීය උත්සාහයක් එකකට ගන්නවා කියන එක විතර මට කියන්න පුළුවන්. නමුත් මරික්කා මහත්මයා කිසිම ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නිසා මේ ප්‍රශ්නය අහන්නේ. පාර්ලිමේන්තුව උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවට 225ක් පත් කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවට සියලු වරප්‍රසාද ලබා දෙන්නේ නිලධාරීන් නියෝජිත වෙන හැම දිනාටම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් මුදල් අනුමත කිරීම, රාජ්‍ය මුදල් පරිපාලනය සහ නීති සම්පාදනය. මේ තමයි ඔවුන්ගේ ප්‍රමුඛ ජොබ් එක, ජොබ් රෝල් එක. ඔබ හිතනවද මරික්කා අපේ පාර්ලිමේන්තුව මේ කටයුතු දෙකම හරියට කරනවා කියලා? මෙහෙමයි. මම ඔබේ ප්‍රශ්නෙත් එක්ක යම් මට්ටමකට එකඟයි. එතකොට ඒ කියන්නේ නීති සම්පාදනය කිරීම සහ මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. නමුත් මේ නීති ක්‍රියාත්මක වීමේ යම් අඩුපාඩු තාක්ෂණික කාරණා තියෙනවා. ඉතින් ඒවා නිවැරදි මම නම් නීති විශාරදයෙක් නෙවෙයි අවංකවම. හරිද? එතකොට ඒ ටෙක්නිකල් කාරණා වලින් තමයි ගොඩක් අය රින්ගන්නේ. මේ ටික හැදිය යුතුයි කියන එක තමයි මතය. මොකද මේ 225 හිටියත් මේ 225 වල වෙන 225ක් ගෙනාවත් ඔය ප්‍රශ්නේ ඔහොම තියෙනවක හදනකම්. ඔබලගේ කීර්තිනාමය නැති වෙන්නේ. ගමට යන්න බෑ. දරුවෙක්ට තමන්ගේ තාත්තා දේශපාලක කියලා කියන්න බෑ. ඒක තමයි කියන්නේ. දැන් එතකොට දැන් පාර්ලිමේන්තුවේ 225 දෙනාම මෝඩයෝවක්වත් මේ 225 දෙනාම හොරු නෙමෙයිනේ. සැලකිය යුතු පිරිසක් හොරකම් කරන ඒවා තියෙනවා. නමුත් ඒ කිලවල හැම එකනම එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒක තමාගේ හෘදේ සාක්ෂිය සහ තමා තමයි ඒක දන්නේ. නමුත් මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාත්මක වීමේ තුල තාක්ෂණික කාරණාවල තියෙන අඩුපාඩු පිළිබඳව යම් පෙන්වා දීම් කරලා තියෙන මේක ක්‍රියාත්මක වෙනවා. නමුත් මම එක ඇත්තක් කියන්නම් අවංකවම. මේ පාර්ලිමේන්තුවත් එහෙමයි. ඉතින් අපේ රටේ ජන සමාජයේත් එහෙමයි. මේ සංස්කෘතික මානසිකත්වයකින් ජීවත් වෙන කණ්ඩායමක්නේ. මේ ජේෂ්ඨයෝ කියාගෙන මේ පසුපෙළේ ඉන්න අයට ජේෂ්ඨයන්ට කියන්න තමයි පුළුවන්. හරිද? ඒක මම ආණ්ඩුවේ ඉඳද්දී අපි දැකලා තියෙනවා. ඒ වගේම දැන් ආණ්ඩුවේ ඉන්න පසුපෙළාවත් ඒක අත්විඳිනවා මම දැකලා තියෙනවා. දැන් එතකොට දැන් මට වෙලාවකට හිතෙනවා මමත් මාධ්‍යවේදියෙක් වෙලා හිටපු හින්දා දැන් ඔබ ඇවිල්ලා මේ ප්‍රශ්නේම මේ ආණ්ඩුවේ ඉන්න පසුපෙළ මම ඔබ ආණ්ඩුවේ ඉන්නේ මෙහෙම ඔබ වක් කියන්න ඕන කියලා අහන එක ඔබ ඇසිය යුතු මාධ්‍යවේදී කියලා. නමුත් ඔහු අසරණයි කියලා මම දන්නා. මොකද ඔහුට සේකක් නැහැ. නෑ. මම විරාමයක් ගන්නට ඕනේ. නමුත් මේ වැඩසටහන බලනවා බොහෝ ප්‍රඥාවන්ත, බුද්ධිමත්, බොහොම මේ වෘත්තීය තලයේ ඉන්න පිරිස්. මේ වැඩසටහන බලනවා දෛනිකව 8 පාස් 5 පාස් මලපොතේ අකුරක් දන්නේ නැති සාමාන්‍ය අහිංසක මිනිස්සු, දුප්පත් මිනිස්සු. ඒ වගේම මේ වැඩසටහන බලනවා ප්‍රතිපත්ති සම්පාදක නීති විශාරද. මරික්කා මහත්මයාගේ පාර්ලිමේන්තු නියෝජිතයෙක් වැඩි ඡන්දයෙන් කොළඹින් පාර්ලිමේන්තු ගියාම එතුමා ප්‍රශ්නයක් දකින්නේ කොහොමද, අහන්නේ කොහොමද, කියන්නේ කොහොමද කියන එක පිළිබඳව ਵਿਚාරන්නත් විවිධ පාර්ශ්ව ඉන්නවා. ඒ නිසා මරික්කා මහත්මයා ඒ හැම පාර්ශ්වයක්ම ආවරණය වන පරිදි අපි ප්‍රශ්න කළ යුතු වෙනවා. ඒ නිසා අපි විරාමයක් ලබා ගන්නවා. නැවත ඔබ හමුවන්න. මේ ඉලක්කය ඉන්න මොහොතක් නැවත අපි හමු වෙනවා.
හොඳයි. දැන් අර්බුදය හොඳටම පැහැදිලි. හැම පැත්තෙම අපි තැලිලා පොඩි වෙලා ඉන්නේ. ආණ්ඩුවේ පැහැදිලි කිරීම, විපක්ෂයේ පැහැදිලි කිරීම, නිලධාරීන්ගේ පැහැදිලි කිරීම, මාධ්‍ය පැහැදිලි කිරීම කරනවා. මරික මහත්මයා දැන් අපි මේ දේශපාලනයේ අදයේ නෙවෙයි මේ චේන්ජස් නැත්නම් මේ වෙනස් වීම මට ජස්ට් පුරවැසියෙක් කිව්වා මහත්තයෝ ජයජයවර්ධන මහත්තයාට ප්‍රශ්න තිබ්බා. සිරිමාව මැතිණියටත් තිබ්බා. ඩඩ්ලි මහත්තයාට තිබ්බා. ප්‍රේමදාස මහත්තයාට යුද්ධයේ දකුණේ කැරැල්ල දෙකක් තිබ්බා. චන්ද්‍රිකානනටත් තිබ්බා. ඒක තමයි ජනාධිපතිවරයෙක් වෙනකොට මේ රටවල අර්බුද නැහැ. මෙයත් මේක වැඩේ කරගෙන යන්න ඕනේ. මෙයත් කියලා කිව්ව ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මේ අර්බුදයට එක්ක ඉස්සරහට යන්න ඕනේ කියලා. මම ඔබෙන් අහනවා මේ දේශපාලනේ තියෙනවා සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනේ ෂැඩෝ කැබිනට් කියලා. දැන් විපක්ෂ සූදානම් ආණ්ඩුවක් ගන්නව නම් අනාගත ඉලක්කයකදී මොකක්ද ඔබලගේ ෂැඩෝ කැබිනට් එක? දැන් ඔබලා කියන තරුණයන්ට අවස්ථාව දෙන්න කියලා. බලන්නකො බලය ගත්තාම ඔබලාගේ ආණ්ඩුව ජේෂ්ඨයෝ කොහොමද බලයට එන්නේ කියලා. එහෙමයි. දැන් ඔව් ඇත්ත. හරි ඛේද වාචකයක්. ඔව් ඛේද වාචකයක්. ඔබලා කසකරුවෝ වගේ දිරට ගිහිල්ලා ගුටි කාගෙන බට කාගෙන ඉස්සරහට යනවා. මේ දේශපාලනයේ අපේ රටේ විශේෂයෙන්ම දැන් අපි දියුණු වෙච්ච රටවල් දිහා බලාගෙන අපි හූල්ලන එක අතකින්. නවසීලන්ත අගමැතිනිගේ වයස කීයද? ඕස්ට්‍රියාවේ ජනාධිපතිතුමාගේ වයස කීයද? කැනඩාවේ අගමැතිතුමාගේ වයස කීයද? මේ අපේ වයස උදවිය. හරිද? නමුත් මේ ලංකාවේ තමයි මේ ජේෂ්ඨ කියන එකට ඒක ඛේදවාචකයක් කියලා මම ප්‍රසිද්ධ කරන එක අපේ පක්ෂෙත් තියෙනවා. අනිත් පක්ෂවලත් තියෙනවා. මේ ඉතින් ඒක නිසා ඒක නම් ඛේදවාචකයක් කියන එක මම විවෘතවම බය නැතුව කියනවා. හරිද? මම ඔබට කිව්වනේ මම කෙලින් කියනවා කියලා. දැන් රොෂාන් දැන් ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම දැන් ඔබ මේ ඡායා කැබිනට් මණ්ඩල අරෝ මේවා ගැන අහුවා. දැන් අපි සමගි ජන බලවේගයේ විදියට දැන් අපි අලුත් පක්ෂයක් විදියට අපි දැන් මේ පහුගිය අවුරුද්දක විතර කාලයක් තුල අපි විවිධ ශාස්ත්‍රවල ඉන්න ප්‍රවීණයන් එක්ක විශේෂඥයන් එක්ක සාකච්ඡා කරලා අපේ පක්ෂයේ දර්ශනය වැඩපිළිවෙල මොකද්ද කරනවා කියන එක මොකද්ද කරන්න කියන එක පිළිබඳව අපි විවිධ වැඩමුළු සාකච්ඡා සම්මන්ත්‍රණ මාධ්‍ය වලින් පේන්නේ නැහැ. හරිද? අපේ රට අපි ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? අධ්‍යාපන ප්‍රතිපත්තිය මොකද්ද? සෞඛ්‍ය ප්‍රතිපත්තිය මොකද්ද? කෘෂි කර්මාන්ත මේ කියන එකේ හැම විවිධ ස්ථානවල අපි විවිධ විශේෂඥයන් එක්ක විශේෂ මේ ආර්ථිකය ගැන කතා කරලා හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා එක්ක අපි ෆ්‍රීකවන්ට්ලි මේ ඒක ගැන කතා කරනවා. මේ මහ බැංකුව වැඩ කරපු අයත් එක්ක ෆ්‍රීකවන්ට්ලි කතා. දැන් ඒ වැඩසටහන් ටික අපි හදලා තියෙනවා. ඒ කියන්නේ නොකඩවා කතා කරනවා. නොකඩවා අපි කතා කරලා සාකච්ඡා කළා සම්මන්ත්‍රණ තියලා විවිධ තර්ක විතර්ක කරලා ඒක මේක මහජන සම්මන්ත්‍රණ මාධ්‍ය ගැනලා කරන්නේ නෙමෙයි. හරිද? මොකද එහෙම කරලා දැන් අපි වැඩපිළිවෙලක් අපි හදාගෙන තියෙනවා. මේ අවසන් සම්මන්ත්‍රණ මාල අවසන් නේද දැන්? දැන් අවසන් දැන් කෙටුම්පත් කරමින් ඉන්නවා. ඒක මම හිතන්නේ නුදුරුදනය කිරීම අපි එලි දක්වනවා. අපි එලි දක්වුවාම මේ ආණ්ඩුවට වුණත් ඒක බාර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට උනත් කරන්න පුළුවන්. ඉතින් ඡායා කැබිනට් ෂැඩෝ කැබිනට් ඒ විශේෂ ක්ෂේත්‍රයක එක්කෙනාට බාර දීලා තියෙනවා. ඒවා ඉතින් මාධ්‍ය වල කතා කරන්න හොඳ නැහැ. හොඳයි මාරික මම මෙහෙම අහන්නේ අපේ රටේ පුරවැසියා මේ එංගලන්ත ඡන්දදායකයවත් ස්වීඩනයේ නෝර්වේ රාජ්‍යයේ කැනඩාවේ ඉන්න ඡන්දදායකයත් නෙවෙයිනේ. දෛනික හැබැයි අපේ මම පොඩි කැරපෑදකින් කරන්න. අපේ අලුත් පරම්පරාව ඒ වගේ නෑ මම කියන්නේ මේ 80% මේ රටේ දිනුදු මිනිස්සු දෛනික ආදායම හරිම අඩු මිනිස්සු මම කියන්නේ ආර්ථික වහල් භාවයකින් වෙලෙන්නෝ වැඩිම ඉන්නේ ණය මමත් ණයකරුවෙක් මේ රටේ ඒ නිසා අපි හැමෝම ණයෙන් මිදෙන ස්වාධීන නිදහස් සමාජයක ජීවත් වෙන්න හීන දකින අය අපේ දරුවෝ පිටරට යවන්න උත්සාහ දරන්නේ ඒ නිසා අනේ අපෙන් ඈත් වෙලා හිටියත් අවුරුදු 10ක් 15ක් ඕගොල්ලන්ගේ ජීවිත සාර්ථක කරගන්න කියන එක ඔබෙත් දරුවෝ ඉන්නවා මගේත් දරුවෝ ඉන්නවා මම මේ අහන්නේ මරිකා මේ දේශපාලන ඇතුලේ අපිට එහෙම ලස්සන දැක්මක් මාර්ගසිතියමක් සැලැස්මක් ජාතික නායකත්වයක් වැඩසටහනක් වැඩපිළිවෙලක් අපිට පේන්නේ නැහැ. ඒක දේශපාලන ප්‍රශ්නයක් කියලා බාර ගන්න එපා. පොදු වැඩසටහනක්. ඉදිරි අවුරුදු 10 මේ රට කොතනද අරන් යන්නේ? විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන මොඩලය, සෞඛ්‍ය මොඩලය. එයි මරිකා මේ වෙනි ක්‍රම සම්පාදන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියක් පොදු එකඟතා වැඩසටහනක් නොයන්නේ මේ රටක. ඔව් ඔබ කියන එක හරි. මොකද ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියන එක අපි පක්ෂයක් විදිහට දැඩි ලෙස විශ්වාස කරනවා. මට එක දෙයක් කියන්න පුළුවන් ලංකාවේ ඡන්දදායකව එහෙම මේ අර සංස්කෘතික ගතානුගතික බවින් මිදෙමින් පවතිනවා. විශේෂයෙන්ම එන්න වැඩිහිටි ඡන්ද අඩු වෙනවා. අලුත් පුරවැසියෝ මේ තාක්ෂණික ලෝකෙත් එක්ක ඉපදිච්ච කට්ටිය ඡන්ද දාන යුගයක් නිර්මාණය වෙනවා. ඒ නිසා මට එක දෙයක් පේනවා මේක මේ මට ප්‍රායෝගික දේශපාලනඥයෙක් පේනවා දැන් අරයා මාරු කරලා මෙයා මාරු කරලා අරයා කියන සිස්ටම් එකෙන් මිනිස්සු මිදමින් පවතිනවා. ඒ නිසා දැන් මිනිස්සුන්ට මේ මොහොතේ තියෙන අප්‍රමාණ ප්‍රශ්න එක්ක මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ මේ වැඩපිළිවෙල මොකක්ද කියන එක. මොකද එක වෙලාවකට සාමාන්‍යයෙන් මේ ගතානුගතිකව මේ
අපි හිටපු පක්ෂත් ඇතුළුව හරිද මැතිවරණය වෙලාවට තමයි දෙයක් ඉදිරිපත් කරන මෙන්න අපේ වැඩපිළිවෙල කියලා ආකර්ෂණීය වචන ටිකක් දාලා අන්න දියසේන කුමාරයා එනවා අන්න මෙයා එනවා අන්න මෙහා එනවා ඊට පස්සේ ටික දවසක් යනකොට ඒක පුස්සක් කියලා තේරෙනවා ඒ වැඩපිළිවෙල වචන හරඹයක් කියලා පේනවා නමුත් දැන් මිනිස්සු දැන් උදාහරණයකින්කෝ ගොවියට පොහොර නිකන් දෙනවා කියලා කිව්වට දැන් මිනිස්සු පිළිගන්නේ නැහැ පොහොර දෙන විදිය කියන්නේ හරිද දැන් මිනිස්සු කිව්වොත් එහෙම දැන් පඩි වැඩි කරනවා පඩි වැඩි කරන විදිය කියන්නේ මිනිස්සු බලනවා දැන් මොකද දැන් අලුත් සමාජයේ අර ගතානුගතික දේශපාලනයෙන් ඔබට ගිහිල්ලා නේ තාත්තා අර පක්ෂයෙන්ද පුතා එහෙම වෙන්නේ එහෙම මොකුත් නැහැ ඒ නිසා ඒ නිසා වැඩසටහනක් ගොඩනගන්නේ නැත්තේ ඇයි මේ පොළොවේ ඒ නිසා තමයි අපි ආදර්ශයක් දෙන්න හදනවා අපි දැන් මැතිවරණය එනකම්ම ඉන්නේ නැතුව අපි දැන් සාකච්ඡා කරලා කෙටුම්පත් කරන එක බොහෝ දුරට මට හිතෙන විදියට මේ අවුරුද්දේ මැද භාගයේ වෙනකොට මේක අපි එලි දක්වනවා. එතකොට ඒකට ඒ වැඩපිළිවෙලේ අඩුපාඩු තියෙනවා නම් ඒක තවත් පක්ෂයකින් ඒක පෙන්නලා දෙන්නත් පුළුවන්. අපේ වැඩපිළිවෙලේ හොඳ තියෙනවා නම් ආණ්ඩුවට ඒක බාර ගන්නත් පුළුවන්. හරිද? එහෙම එක මූලාරම්භයක් ගන්න අපි සූදානම් වෙනවා. මොකද ඒ සංස්කෘතිමය පරිණාමනීය දේශපාලනය තුල පරිවර්තනය ඒක මම දකින්නේ පරිණාමනයක් කියලා ලංකාවේ ඉඳලා. මොකද වෙන රටක නම් පරිවර්තනයක්. මොකද ඒ තරමට අපි සංස්කෘතිකයි. හරිද? ඉතින් ඒ පරිණාමනීය දේශපාලනයට අපි ලබා දුන්නේ නැත්තම් මේක දැන් උත්තර හොයන්න බෑ. මම තව ප්‍රශ්නයක් මානික මහත්තයන් අහනවා. අපි එක සමකාලීන මිත්‍ර මාධ්‍යෙත් හිටියා. ඔබ දැඩි වෙහෙසක් දරනවා පක්ෂය ගොඩනගන්න සමග ජන බලවේග නායකත්වය දෙන්න. ඔවුන්ගේ සියලු වේදනාවන් අභියෝග කරටරම් මාධ්‍ය ඉස්සරහා ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම දන්නවා ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි අපි කෝට්ටයක් දැන් ප්‍රශ්න අහනවා වගේ. හැබැයි මම ඔබෙන් අහන්නේ 1977 ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ඉකොනොමි රිෆෝම්ස් වලින් පස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙලා නැහැ. බංග්ලාදේශය වෙනවා, මාලදිවයිනේ වෙනවා, නේපාලයේ වෙනවා, වියට්නාමයේ වෙනවා. මේ ආසන්න රටවල් මට ඇමරිකාව උදාහරණ ගන්න ඕනේ අපි ලොකු රටවල් එක්ක. හැබැයි අපිට ඉකොනොමි රිෆෝම්ස් කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ රේගුව එහෙම නැත්නම් ආදායම් බදු සුරා ඔබට තියෙන මගේ ප්‍රශ්න මම ජනතාවට පැහැදිලිව තවත් ප්‍රශ්න විස්තර කරන්නේ. ඇයි අපිට ආර්ථික ප්‍රතිසංස්කරණ නැතුව මේ ආණ්ඩු මාරු කරලා අරයාගේ ඔළුවට මෙයාගේ ඔළුව පත් කළා ජනාධිපතිවරුන්ගේ වන්දනාවේ ගිහිල්ලා චරිත වන්දනාවේ ගිහිල්ලා රට හෙම්බත් වෙලා ඉන්නේ. දැන් අපිට ඕනේ වැඩසටහනක් වැඩ පිළිවෙලක්. ඔබ කියන එකට මම 100% එකඟයි. ඒකට සමගි ජන බලවේගයට පුළුවන් හොඳ අවස්ථාවක් තිබෙනවා. ඔබ කියන එකට මම 100% එකඟයි. දැන් 1977 ආර්ථික ප්‍රතිසංස්කරණයෙන් පස්සේ 94 දී චන්ද්‍රිකා මැතිණිය ආර්ථික ප්‍රතිසංස්කරණ කරනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා ඒක. විවෘත ආර්ථිකයට මානසික මුහුණුවරක් කියලා කිව්ව මතකනේ. හැබැයි එතුමිට ඒක කරගන්න හැකියාවක් ලැබුණා. 2002 රනිල් මහත්තයා අගමැති වෙලා ජපානයේ ටෝකියෝ නුවර ගිහිල්ලා ගෙන් ශ්‍රී ලංකා හැටියට වැඩසටහනක් ගෙනාවා. හැබැයි ඒක වැඩසටහන ක්‍රියාත්මකුනේ නැහැ. ක්‍රියාත්මකුනේ නැහැ. අවුරුදු දෙකමාරෙන් දෙකයි ගානකින් ඒ ආණ්ඩුව පෙරළුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා ආර්ථික ප්‍රතිසංස්කරණය කරනවා කියලා කොහෙවත් කියලා තිබෙන්නේ නැහැ. නමුත් මගේ පෞද්ගලික මතය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තමයි ඊළඟට අවස්ථාව ලැබුණේ මේ පරිවර්තනය කරන්න. තාම ලැබිලා තිබෙනවා. ඔබ ලැබුණා කියලා. මම හිතන්නේ දැන් ඒක ටිකක් ඒක මොකද මේ පරිවර්තනයන් කරන්න ඕන ආණ්ඩුවක් ආපු ගමන්. හරිද? අර අපි කියනවා හනිමූන් පීරියඩ් එක කියලා. ඒ පරිවර්තනයක් ආපු ගමන් කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ අපි ඒ නිසාම තමයි අපි කරන වැඩේ කලින් කියන්න හදන්නේ. මෙන්න මේකයි කියලා ඉවරලා. දැන් ඔබ උදාහරණ ගත්තොත් දැන් මම මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ අකාර්යක්ෂම කළමනාකරණය විවේචනය කරන ගමන්ම ජනාධිපතිතුමා ඒක හොඳ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි පක්ෂ අභ්‍යන්තරයේ ඒක සම්බන්ධව සාකච්ඡා කරමින් ඉන්නවා. මම පෞද්ගලිකව ඒකට එකඟයි. හරිද? රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ආරම්භ කරන්න ඕන. ඒකට හේතුව මම කියන්නම්. අවුරුද්දකට 1,75,000ක් විතර උසස් පෙළ විභාගේ පාස් වෙනවා. 35,000 40000ක් විශ්වවිද්‍යාලයට යනවා. එතකොට ඉතුරු අයට මොකද වෙන්නේ? ඒක තමයි මම පොදුවේ අධ්‍යාපන මොඩලය, සෞඛ්‍ය මොඩලය අපි කතා ප්‍රතිසංස්කරණ ඇතුළේ තියෙන්න ඕනේ. සාකච්ඡා කරන ඒවා එකක් මම ඔබට මේ කියන්නේ. එතකොට උදාහරණයකට සාමාන්‍යයෙන් 25000ක් විතර මේ අවුරුද්දකට විදේශගත අධ්‍යාපනයට යොමු වෙනවා. එතකොට ඔවුන්ට ගෙවන්න ඕන මේ ඩොලර් 30000ක් විතර ගෙවන්න ඕන. එතකොට ඒ කට්ටියට විතරක් යනවා ඒ ගාන. දෙවෙනි වසරේ ඉන්න කෙනාට 25000ක් විතර යනවා. තුන්වෙනි වසරේ ඉන්න 25000. එතකොට දල වශයෙන් ඩොලර් බිලියන 2ක් විතර එළියටත් යනවා. හරිද? ඊළඟට වෙන්නේ මොකද්ද? එක පැත්තකින් ඒ පාඩුවක්. එතකොට මේ දැන් විශ්වවිද්‍යාලයට ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාල නොගිය ලක්ෂයකමාර කොහොමද අපි ආර්ථිකයට දායක කරන්නේ? දැන් ඔබ ගත්තොත් ඒක ඔබ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ යෝජනාව හොඳයි. ඒක හොඳයි කියලා මම කියන්නේ. මේ ෆෝන් එක ගත්තොත්
මේ ෆෝන් එක රටක හදන ෆෝන් එකක් නෙමෙයි. මේකේ කෑලි රටවල් 40ක 50ක විතර හදනවා. හරිද? ඊට පස්සේ තමයි අවසාන නිෂ්පාදනය එන්නේ. මේ ආර්ථිකය එතකොට මේ වගේ ඩිජිටල් ආර්ථිකයකට යන්න හරිද? අපේ විශ්වවිද්‍යාල වලට මේ ඇතුළත් වෙන දරුවන්ට අවස්ථාවක් නැහැ. ඒකේ තියෙන්නේ මොකද්ද? සම්ප්‍රදායික කලා, வாணிජ්‍ය මේ මොනවාද? ඉංජිනේරු සහ වෛද්‍ය නීති. එතකොට දැන් මේ උසස් පෙළ පාස් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැති දරුවන් හරහා මේ ඉලෙක්ට්‍රොනික ආර්ථිකයට යොමු කරගන්න අපි ඒක ගන්න ඕන. රාජ්‍ය නෝන විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි. ඒ වගේම අපි ක්වොලිටි වයිස් ඒව ගෙනාවත් අපට කලාපයේ ඉඳලා තව ශිෂ්‍ය මෙහෙට ආකර්ෂණය කරගන්නත් පුළුවන්. අපි ඒ පිළිබඳව සංවාදයක ඉන්නවා. තවම පක්ෂයේ අවසාන තීරණය කරන්න. නමුත් මම හිතන්නේ ඒක කළ යුතුයි කියලා. ඉතාලම හොඳයි. අපි අත්පොරසන් හන දෙන්න ඕන මම හිතන්නේ ටීවී එක බලන අයට සතුටු හිතේ. මරික්කා මේ දකින්න විදිය. හැබැයි මරික්කා ඔබ කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරුද්ධ වෙනවා. ඔව්. මේ දැන් වේදිකාව ඇවිල්ලා කියනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කහ පෞද්ගලික අංශයට අධ්‍යාපන විවෘත කිරීම ගෝඨාභය මහත්තයාගේ එකත් එක්ක එකඟයි කියලා. අර විරුද්ධ වෙන දේශපාලනේ මේ කතා කරන්නේ සැබෑ මරික්කාරද? මම ඇත්ත කියන්නම්. ඒ කියන්නේ ඒක පළවෙනි එක පක්ෂ තීරණය. දැන් මම මේ ඇත්ත කිව්වේ මේ අපි දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන පක්ෂයක් විදියට මිලිටරයිසේෂන් එකට අපි විරුද්ධයි. හරිද? තේරුණාද? එතකොට මිලිටරයි දැන් අමාත්‍යාංශවල ලේකම්වරු විදියට විශ්‍රාමික හමුදා නිලධාරීන්ව පත් කරන එකට අපි විරුද්ධයි. හරිද? සිවිල් සේවයේ ඕන තරම් මිනිස්සු ඉන්නවා. එතකොට ඔබලගේ ආණ්ඩුවක දෙවෙනි පත් කිරීම සිදුවන්නේ නැහැ. එකක් දෙකක් වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මම කියන්නේ මේ පොදුවේ. ඒ කියන්නේ ඉන්ජෙක්ෂන් ගහන තැන ඉඳලා හැමදේම. නෑ මොකද අපේ එක වසරේ සිට සිවිල් සේවය දක්වා අපේ අධ්‍යාපන වටාපිටාව එතකොට ඒ ඉගෙනගත්තු මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? එතකොට මේ මිනිස්සුන්ගේ දැනුමෙන්නේ අපි වැඩ ගන්න ඕනේ. එතකොට පරිපාලනයේ දැන් මේ අනාගතේ තියෙන එහෙම දාලානේ. මම අධ්‍යාපන ගැටලු හින්දා කොතලාවල අධ්‍යාපනයේ පිටින් අපි කියන්නේ එක තැනකද කැමති වෙන එක තැනකද විරුද්ධ වෙන. නෑ මම කිව්වේ පක්ෂය අවසාන තීරණය කරන්නේ නෑනේ. හරිද? මම කියන්නේ මම try කරනවා පක්ෂය තල්ලු කරන්න මම හැමතිස්සෙම හිතන්නේ මේ මගේ මාධ්‍ය ප්‍රකාශකවල සමග ජනබලය මගේ ඉස්සරහා ඉන්නේ. මම මේකයි කියන්නේ මමත් try කරනවා පක්ෂය එතනට තල්ලු කරන්න. හරිද? බය නැතෝ කියන්න ඕන. මේක මේ අරගොල්ලෝ ස්ට්‍රයික් කරයි මේගොල්ලෝ ස්ට්‍රයික් කළා ඕම බය වෙලා කරන්න බෑ. මම තව ප්‍රශ්නයක් ඔබෙන් අහන විරාමයට කලින් මේක තාර්කික ප්‍රශ්නයක්. කන්ටෙන්ට් එක නැත්තම් දත්තත් එක පදනම් වෙච්ච. ඔබේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී හරේන් ප්‍රනාන්දු මහත්මයා පාර්ලිමේන්තුවේ අනාවරණයක් කළා. අපි ඩිජිටල් පනත හැදුවා. අපි අනාගත දශක දෙකක් අනාගත තරුණයන්ට ලෝකේ විවෘත කරන්න ඩිජිටල් පනත හැදුවා. පනත සම්මත කරගන්න බැරි වුණා කියලා. ඔබේ ආණ්ඩුව ඇතුළෙම එහෙම කකුල් මාට්ටු දාන රෙඩ් ටේප්ස් වෙන මිනිස්සු ඉන්නවා. අවුල් ආණ්ඩුවකනේ හිටියේ. ඉතින් ඒක තමයි අපි අහන්නේ. අපි බලය දුන්න ඔබලට ඔබලා ඒක අවභාවිත කළා. නෑ අවභාවිත කරා කියලා නැත්තම් නිහඬ වෙලා හිටියා. අවභාවිත කරා කියලා පිළිගන්නේ නැහැ. මිනිස්සුන් කනස්සල්ල යහපාලන ආණ්ඩුව ගැන තාමත් දොස් කියනවා මිනිස්සු. ඉන්නකෝ කියන්න අවභාවිත කරා කියලා මම පිළිගන්නේ නැහැ. අර ඩිජිටල් පනත ගේන්න බැර වුණා. අපට බහුතරයක් හම්බුන්නේ නැහනේ. එතකොට අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඇවිල්ලා ඒගොල්ලෝ මැරලි පුදුනා වගේ කතා කරන්නේ. ඒගොල්ලෝන්ගේ කට්ටිය තමයි ගොඩාක් ඇමති දුරවල හිටියේ. මම ඔබට කියන්නම් උදාහරණයකට මම ඔබට උදාහරණ කියන්නම්. සාමාන්‍යයෙන් මේ සම්ප්‍රදායික දේශපාලනයේ තියෙන දෙයක්. තෙල් සංස්ථාව තියෙන්නේ කොළොන්නාවේ. තෙල් සංස්ථාවට රැකියා සඳහා බදව ගන්නකොට ඒ පළාතිනුත් මිනිස්සුම ගන්නවා. හරිද? අපේ ආණ්ඩුව කාලේ අන්තිමට 2019 කබීර් හෂීම් එනකම්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරු තමයි හිටියේ. එක කොළොන්නාව එක පුද්ගලයෙක්ව ගත්තේ නැහැ. තමන්ගේ ආණ්ඩුව. ඇත්ත මම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එක වෙලාවක ගිහලා කිව්වා මං කිව්වා චන්දිම වීරක්කොඩි ඇමතිවරයා මේක දෙන්නේ නැහැ කොළොන්නාවට දෙන්නේ නැහැ කිව්වම එතුමා කිව්වා එතුමා චන්දිමට කියලා දුන්නේ නැති වුණාම දෙවෙනි පාර ගිහිල්ලා කිව්වහම කිව්වා මං එයාගේ ඇමතිකම මාරු කරනවා කියලා එතුමා මට කිව්වා. ඊට පස්සේ මාරු කරා. ඊට පස්සේ ගෙනාව වෙන කෙනෙක්. ඒත් එයාත් අනිත් පැත්තේ. හරිද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කිව්වා. හරිද? උන්න ඉතින් එහෙම මේකේ මේ ඔක්කොම හිතන තරම් මේ මම හිතනවා ඔබත් කවදාද ඇමතිවරයෙක් වුණොත් ඔබටත් එක් කරන්න වෙයි. නෑ මෙහෙමයි. තමන්ගේ පළාතයට තමන්ගේ පළාතයට ප්‍රමුඛතාවයක් දිය යුතුයි. ඒ වගේම අනිත් මිනිස්සුන්ටත් යම් කොටසක් දෙන්න ඕනනේ. ඒක සාධාරණ නෑ. ඒක උනේ නෑ. එහෙම උන්නේ නෑ. එතකොට දැන් සමහර ලාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය අපිත් එක්ක ආණ්ඩුවේ සියලු වරප්‍රසාද අරගෙන ඒගොල්ලෝගේ දේශපාලනය කරගන්නවා. හැබැයි පොදු දේවල් වලට එන්නේ නැහැ. දැන් අපි කියමුකෝ මිල සූත්‍රය සම්බන්ධව පොදු විරෝධයට ගොනු වෙන්නේ නැහැ. ඒක නෑ. ඒ කියන්නේ මිල සූත්‍රය සම්බන්ධව ආගියුමන්ට් එකක් එනකොට ඒකට ඒගොල්ලෝ නෑ. ඒගොල්ලෝ ආණ්ඩුවේ නෙමෙයි වගේ ඉන්නේ. හරිද? ඒක හවුල්. ඒක දේශපාලනේ රටේ. නෑ හවුල් ආණ්ඩුව ගියාම එහෙම තමයි වෙන්නේ. දැන් ඔබලා හවුල් ආණ්ඩුවකට යන්නේ නැහැ මෙවර.
තනි ආණ්ඩුවක් පිටුණු සමග ජන බලවේගයේ. දේශපාලන පක්ෂයක අපේ ඉලක්කය ඒක තමයි. හොඳයි බොහොම සතුටුයි. අපි විරාමයක් ලබා ගත යුතුයි. මට නිෂ්පාදකතුමනි තව මිනිත්තුවක් දෙන්න නැත්නම් මෙතනින් ඊළඟ ප්‍රශ්න වටේදී අහන්නට වෙන්නේ වෙනත් ආකාරයක ප්‍රශ්න වටයක්. මරික මහත්මයා මේ ජනාධිපතිතුමාත් ගැනත් බොහෝ අය ගැනත් කතා කරමින් ඉඳා ඔය මොලහත බැසිල් මහත්තයා ගැනත් කතා කරමින් ඉඳා මම ඔබේ නායකතුමා ගැන ඇහුවේ නැත්නම් විශේෂයෙන්ම සිරස වගේ වැඩසටහනකදී මේක හරි නෑ. හැමෝම කියනවා සජිත් ප්‍රේමදාස මහත්තයා මදි. එතුමාට අර දැක්ම ඉදිරිපත් කරන්නේ නෑ. කෝ සජිත් මහත්තයා කිව්වොත් ඒක නිකන් විහිළුවට ලක් කරනවා. ආණ්ඩුව ගණන් ගන්නේ නෑ. ඒ වගේද පාටලී මහත්තයා එතුමා 43 සේනාංක හදන් එනවා. වෙනම කැම්පේන් එකක් දැන් යන සමගි ජනබල දෙකට තුනට බෙදිලා සජිත්ට බෑ වගේ දෙයක් කියනවා අර සර් ෆේල් කිව්වා වගේ. මොකක්ද මේක ඇත්ත කතාව? මේක කැම්පේන් එකක් දාන්න මොකක්ද? ඒක මේ අසාර්ථක ආණ්ඩුව විසින් ගොඩනගන තර්කයක්. හරිද? සජිත් ප්‍රේමදාස මැතිතුමා පාස්ද පේල්ද කියලා බලන්න එතුමාට අවස්ථාවක් දීලා නැහනේ. එතුමා මේ රටේ අවස්ථාවක් දීලා නැහැ. හරිද? ඊළඟට මේ අපි පක්ෂයක් විදියට ආණ්ඩු බලයක් ගන්නකොට පක්ෂයකට විතරක් ගන්න බෑනේ. මේකට විවිධ සංවිධාන, විවිධ කණ්ඩායම් මේ එහෙම සහයෝගය ලබා ගන්නවා. එතකොට චම්පි කරණෝක මහත්මයා සමගි ජන බලවේගයේ മന്ത്രിවරයෙක්. හරිද? එතුමා 43 නෙමෙයි ඕන මේකක් හැදුවත් අපේ කණ්ඩායමට තමයි ඒකෙන් එන්නේ. එතුමා කියලා ආණ්ඩුවට මුකු ගන්න යන්නේ නැහනේ. හරිද? ඉතින් ඒ නිසා මේ අද මේ රටේ ගොවියා කම්කරුවා දීවරයා ඔක්කොම මේ කොතනද ඉන්නේ කියන එක බලාගෙන අපි ඕන්නම් ආණ්ඩුවට අපි අභියෝග කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අභියෝගය අපි බාරගත්තා. හරිද? ජනවරම ටෙස්ට් කරන්න ඕන නම් ඔබතුමාලා ඕන ඡන්දයක් තියන්නකෝ. අපි ලෑස්ති. මුලින්ම එන ඡන්දේ මොකද්ද? ඔබ හිතන විදියට. මම හිතන විදියට ඔබේ දේශපාලන කියවීම ඉතා හොඳයි. ඉන්දියාව සරණනේ යන්නේ මේගොල්ලෝ. ඒක නිසා ඉන්දියාව තියාවි බලපෑම් කරાવી මේ ඉන්දියාව මේ ණය ඔක්කොම දෙන නිකන් නෙමෙයි. හරිද? පළාත් සභා මැතිවරණය තියන්න කියලා කියාවි. නමුත් පළාත් සභාව හෝ ප්‍රාදේශ සභා මැතිවරණය තියන්නම වෙනවා මේගොල්ලන්ට. හොඳයි අපි විරාමයක් ලබා ගන්නවා. නැවත ඔබ හමු වන්න. හොඳයි අපේ අවසන් මිනිත්තු කිහිපේ ඉන්නේ ඕනෑම දේශපාලකයෙක්ට අභියෝග දෙකක් තිබෙනවා. එක පැත්තකින් රටක් පොදු වැඩසටහන් වලට නායකත්වය දෙමින් විවේචනයට භාජනය වෙමින් විවේචනය කරමින් ඒ සඳහා දායකත්වය ලබා දීම. මේ තිබෙන මනාප ඡන්ද ක්‍රමය ඇතුලේ තමන්ගේ ආසනය තමන්ගේ දිස්ත්‍රික්කයේ වටා ජනතාවට යමක් කරලා නැවත ඡන්ද වටයකදී ඔවුන්ගේ ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුවට බලයට පත්වීම. ඒ නිසා මරික්ක මහත්මයාට මේ අභියෝගය තිබෙනවා. මරික්ක මහත්මයා විපක්ෂයේ හිටියත් කොළුන්නාව සහ කොළඹ දිස්ත්‍රික්ක ජනතාව අමතක කරන්නේ නැහැ කියලායි මම විශ්වාස කරනවා. මම දැක්ක ඔබේ ඡන්ද කැම්පේනේදී අවිස්සාවේල්ල තල්දුව කෙලවරේ ඉඳලා මේ පැත්තේ කෙලවරටම ඔබ පෝස්ටර් ගැහුවා. ඔබ සල්ලි තියනවද? විපක්ෂයෙන් සල්ලි දෙනවද? ආණ්ඩුවෙන් විමද්දගත අරමුදල් දෙනවද? ජනතාවට පොම්ප කරයි කියලා සල්ලි ඔබලටත් ලැබෙනවනේ. අර බැසිල් මහත්තයා ග්‍රාමීය සංවර්ධනයට අයවැයෙන් වෙන් කළේ අතිවිශාල මුදල් කන්දරාවක්. ඒව අපිට හම්බෙන්නේ නැහැ විපක්ෂයට. නෑ හැමෝටම දෙනවා කිව්වනේ. නෑ ඒ බොරු. විපක්ෂයටත් ප්‍රතිපාදන දෙනවා. ඒක බොරු. මම ඒකට පැහැදිලි බොරුවක් නේ. දැන් සාමාන්‍ය මිනිත්තු දෙකක් වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සල්ලි දෙන්නේ නැහැ. වෙන් කරනවා ලක්ෂ 100ක් විමද්දගත ප්‍රතිපාදන කියලා ඉවරලා. එතකොට අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යෝජනා යවන්න ඕන. මේ අවුරුද්දේ ඒක 150ක් කරලා තියෙන එක හැම 225 දෙනාටම හම්බෙනවා. ඔය ග්‍රාමීය මාර්ග ලක්ෂ්‍ය අරෝ මේව කියලා ඉවරලා ඒව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හම්බෙන්නේ නැහැ. ඒක සම්බන්ධීකරණ කමිටු සභාපති හරියට පත් කරලා තියෙන්නේ ආණ්ඩුවේ മന്ത്രിවරුම. එතකොට ඒවා ඒ යෝජනා යන්නේ ඒගොල්ලන්ට. ඊට අමතරව ආණ්ඩුවේ മന്ത്രി නොවන ආසන සංවිධායකලාව සම්බන්ධීකරණ කමිටුවේ උපසභාපති හරියට පත් කරලා උපසභාපතිවරයාට මිලියන 100ක වෙනම ප්‍රතිපාදන. පාර්ලිමේන්තු විපක්ෂයේ മന്ത്രിවරයෙකුට හම්බෙන්නේ ලක්ෂ 150ක ප්‍රතිපාදන. ඉතින් ඒක අපි ඒවල ප්‍රශ්න කරන්නේ නැත්ද පාර්ලිමේන්තුවේදී? පාර්ලිමේන්තු മന്ത്രിවරයා ආසන සංවිධායකවරයා ආසන ජනවරමක් නැහැනේ. ඉතින් ඒක තමයි ඒක ජනවරම තියෙන ඔබටනේ. ඉතින් ඒක අපි තර්ක කරහට ඉතින් ආණ්ඩුව ඒක ඒගොල්ලොන්ට ඕන විදිහටම කරලා තියෙනවා. මහජන දේපළනේ. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් ඒක මගේ පුද්ගලික හැඟීම නම් ඒක නීති විරෝධී කියන එක. හරිද? එහෙම මහජන නියෝජිතයෙක් නොවන කෙනෙක්ව සම්බන්ධීකරණ කමිටුවට දාලා රජයේ සංවර්ධන ව්‍යාපෘති වල වක්කීම් මේගොල්ලන්ට බාර දෙන්න බෑ. ඔබ කෝප් කමිටු සමාජිකයෙක්. එවැනි තැන්වලදී මේ ප්‍රශ්න කළ නොහැකිද? ඉස්සරහට ඔබ ප්‍රශ්න කරන්නේ. ඉස්සරහට මම ඔබ නිසා නෙමෙයි. ඉස්සරහට පාර්ලිමේන්තු නියෝජිතයට අපි බනිනවා වගේම මොකද දැන් මේ තාම මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට දොස් කියනවා වගේම ජනතාව ඔහුට වෙන අසාධාරණකම ජනතාව දැනගන්න ඕනේ. ඒක ඇත්ත. ඉතින් ඒක තමයි මම කිව්වේ දැන් විපක්ෂයේ පාර්ලිමේන්තු දැන් උදාහරණ ගත්තොත් මගේ ආසනයේ කොළොන්නාව ගන්නකෝ. පෝට්ටුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. මම තමයි ඉන්නේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. හරිද? ආසනෙට. ඔව්. එතකොට මට මුළු දිස්ත්‍රික්කෙම හම්බෙන ලක්ෂ 150න් කීය හරි තමයි සංවර්ධන වැඩකට දානවා. නමුත් අර
ඡන්දේ නහුතනම පරිදි සංවිධායකවරයාට ලක්ෂ 1000ක් හම්බෙනවා. හරිද? ඉතින් මේක වැරදි කියලා මම කියන්නේ. එතකොට අපි විකෘතියක් තමයි. ඉතින් ඒක මේ වර්තමාන මුදල් ඇමතිවරයා හදපු විකෘතියක් ඕක. හරිද? කලින් ආණ්ඩුවේ තිබ්බේ නැහැ. කලින් ආණ්ඩුවෙම තිබ්බේ නැහැ. ඒක ඒව අමාත්‍යාංශ වලින් තමයි කරේ ඒක. හරිද? එතකොට මේ දැන් ඕක ඉස්සරහට අපි කෝප් කමිටුවට ගේනවා අනිවාර්යයෙන්. හොඳයි. මරිකා මේ අතීතයේ අපිට බොහෝ පාඩම් කියලා දෙනවා. History will tell the truth කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මේ රටේ ජනතාවට. මරිකා මට සහෝදර ඔබේ ප්‍රදේශයේ පුරවැසියෙක් නැත්නම් ඡන්දදායකයෙක් කතා කළා කිව්වා මරිකා මහත්තයා හම්බෙච්ච වෙලාවක අහන්න කියලා. අර කොළොන්නාවේ කුණු කන්ද කඩා වැටීම නිසා විපතටපත් ඒ ජනතාවට ඒ විපතට මියගිය ජනතාව වෙනුවෙන් කරපු නඩු තීන්දුව නඩු වාර්තා ඒ කිසිම දෙයක් දැන් රටේ අනාවරණ වෙන්නේ නැහැ. හඬක් නගන්නේ කතා කරන්නේ නැහැ. මම දැක සාගර රත්නායක මහත්මයා විශේෂ බර අමාත්‍යවරයෙක් ඒ ස්ථානෙට ගියා රනිල් මහත්තයත් එක්ක. ඒ අර්බුදයේ වෙලාවේ. අද වුන් බොහොම කනස්සලටපත් වෙලා ඉන්නවා. කිසිම ඔය කීප කෙනාගේ නම කියන්න පුළුවන්ද? කවුද කියලා? මට නම කියන එක යුක්ති සහගත නැහැ මාධ්‍යවේදීන් අහන එකත් ඔබ මාධ්‍යවේදී කැටිට ඒ තරම් හොඳ නැහැ මම හිතන්නේ. ඒ සෝස් එක හෙලිදරව් කරන්න කියලා කියන එක. එහෙනම් ඒ කීප කෙනා කියලා තියෙන්නේ පට්ටපල් බොරු. හොඳයි. හරිද? මොකද හේතුව ඒකෙන් මියගිය සියලු දෙනාට ආණ්ඩුව සාමාන්‍ය දෙන ලක්ෂයයි. හරිද? මම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ඒ වෙලේ කතා කරලා එතුමා එක්ක ඒ සම්බන්ධව යම් සංවාදයක් ගිහිල්ලා ලක්ෂ 10 ගානේ අරන් දුන්නා. ඊට අමතරව එවෙලේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකෙන් තව 1,53,000ක්ද කොහෙද අර ප්‍රදානයක් විතර නිකන් දුන්නා. 11 ලක්ෂ ගාණක් දුන්නා. ගෙවල් කැඩිච්ච හැම එක්කෙනාටම සාලමුල්ල නිවාස සංකීර්ණයෙන් ගෙවල් දුන්නා. ඔප්පු තිබිච්ච අයට වන්දි ලබා දීලා තියෙන්නේ. එතකොට ඒ අයට ඊළඟට ඒවකට ආර්ථික කටයුතු හරි මොකද අමාත්‍යාංශය නම් මතක නැහැ මේ ඒ අමාත්‍යාංශයෙන් අවශ්‍ය අනෙකුත් භාණ්ඩ අරෝමේටි ඔක්කොම ලබා දුන්නා. ඔබ මොනවද ලැබුණේ මොනවද නොලැබෙන්නේ කියන එක මම කියන එක පිළිගන්න එපා. කුණුකන්ද විරෝධී ව්‍යාපාරයේ කැඳවුම් කර මේ හිටියනේ කවුද මේ එයාගේ නම මොකද්ද මේ මට මේ නම එන්නේ මේ කීර්ති රත්න මහත්මයා. එතුමාගේ බිරිඳ දුව පුතා මිය ගියා. එතුමාගෙන් ගිහිල්ලා අහන්න. මේ අධිකරණ ක්‍රියාවලිය කටයුතු නඩු නෑ ඒකේ අධිකරණ ක්‍රියාවලිය ගියේ ඒකට නෙමෙයිනේ. අධිකරණ ක්‍රියාවලිය ගියේ ඔබ කියන්නේ නැහැ ටික. නෑ කුණු කන්ද එතනින් අයින් කරන්න කියලා. ඒ නඩු විභාගය තියෙන කාලෙදී තමයි මේක කඩන් වැටෙන්නේ. දැන් ඕකේ ඔබට ඕන නම් තව ටිකක් එහාට ගිහිල්ලා කියන මේ කුණු කන්ද අයින් කරලා මම සෑහෙන සටනක් දුන්නා කීර්තිරත්න මහත්තයා තුලන් කණ්ඩායමක් දන්න හේම්පාල මහත්තයා ලෝ කට්ටිය දන්න ඒගොල්ලෝ තමයි ෆයිට් කරේ. ඊට පස්සේ හිටපු ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා මේක අයින් කරන්න කියලා. එතකොට ජායල ඔතේනා කැලේ කියන තැනට කොළඹ නගර සභාව ගෙනියන්න ගියා. එතකොට හිටපු කොමසාරිස්වරයා ඒක මීඩියාකට ලීක් කරා. මොකද බ්‍රේකින් නිවුස් එක ගැව්ව සිරසෙන්. හරිද? මම ඒක දන්නවා. හරිද? එතකොට තමයි එහෙම ෆෝම් වුණේ. ෆෝම් වෙනකොට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොන්දේසි 25ක් දාලා තමයි මේ ඒක නිකන් කෙරෙන්නේ නැති විදිහට තමයි අරක දැම්මේ. එතකොට ඒ නඩුව එතන කුණු දාන්න එපා කියන එක තමයි නඩුව. නමුත් කුණු කන්ද කඩන් වැටිච්ච දවසේ ඉඳලා එතන මේ කුණු දාන්න නැති නිසා ඒ නඩුව ඉදිරියට ගියේ නැහැ එකක්. දෙවෙනි එක අර මේවට අමතරව කුණු කන්ද කඩන් වැටිච්ච තැන උද්‍යානයක් කරන්න අර චම්පි කරණාගමැතිතුමා එක්ක මම එකතු වෙලා අගමැතිතුමාව පොඩ්ඩක් හිර කරලා සැලකිය යුතු ප්‍රමාණයක් අඩි කොළඹ නගරයේ උසම තැන බවට අඩි 31ක් තියෙන බණ උද්‍යානයක් බවට පත් කරන සෑහෙන කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය හරහා කරලා වැඩක් සැලකිය යුතු ප්‍රමාණය ඉවර කරා. ඉතුරු කොටස ඉතුරු කරන් ඉන්නවා. මම මේ ඊයේ පෙරේද දැක්ක මම හෙට අනිද්දා අදින්න ඉන්නේ මේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් කියලා පොඩි මේ එනවා මේ පොඩි හොල්මනක් රඟපාන්න මට එනවා පේන්න. මොකද ඒ ඉතුරු කොටස තියාගෙන හිටියේ කොළොන්නාවට නගරයක් හදන්න. මොකද කොළොන්නාව තමයි කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන බස් ස්ටෑන්ඩ් එකක් නැති රංගශාලාවක් නැති ෆිල්ම් හෝල් එකක් නැති ඔඩිටෝරියම් එකක් නැති එකම මේ නගරය. ඇත්තටම කොළොන්නාවකට හන්දියක් තියෙන. අලුත් නගරය හදන. දැන් ඒක විකුණන්න ලෑස්ති වෙන වගේ එකක් පේනවා. ඉතින් ඒ නිසා ඔය කීප මහත්තයා කීපෙක බොරු එහෙම එයාට පුද්ගලිකව මොනවා අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් මම කැමතියි ඒක ගැන හොයා බලන්න. ඔබ මට විස්තර දුන්නොත් එහෙම නැත්නම් ඔබ කියන්න මම මෙහෙම කිව්වා කියලා මම කියන එක හරිද කියලා කුණුකන්ද විරෝධී ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ ලේකම් මේ කණ්ඩායමෙන් ගිහිල්ලා අහන්න. හොඳයි. තැන් වල කතා කරන වඩා මෙවැනි විවෘත සංවාදයකදී මරිකා මහත්තයා ඔබතුමාට අවස්ථාව තියෙනවා රටට කියන තොරතුරු කියන්න. එතන හිටියා එක නීතිඥයෙක් මේ මොකද්ද පක්ෂය JVP එකෙන් කඩන් ගියේ මේ පෙරටුගාමිකාරයෙක්. හරිද?
එයා නිකන් ඒක දේශපාලනය කරන්න try කරනවා. ඉතින් එයාට නගර සභා ඡන්දයක් දිනන්න බැරි මිනිහෙක් බොඩි මේ වුණා. නමුත් දැන් ඒ සාධාරණය කරපු නිසානේ අතිශාල ඡන්ද සංඛ්‍යාවක් අරගෙන නගර සභාවේ කොට්ටාසෙත් දින්න ඊළඟට පාර්ලිමේන්තු ජනාධිපතිවරණෙත් මම ඒ කොට්ටාසෙ දින්න මහමැතිවරණෙත් මාව දිනුවා නේ මිනිස්සු මෝඩ නෑනේ. ඒ කියන්නේ මරික්කා හොඳටම කළා. නෑ මම හොඳටම කරා කියලා මම කියන්නේ මම අභියෝග එනවා අභියෝග වලට මූණ දෙනවා මම ප්‍රශ්නේ පැනලා යන්නේ නෑ. හොඳටම කරපු ආණ්ඩුවක නියෝජිතයෙක් හැටියට ඔබ කියනවා නම් මේ අර ලෝ ලෙවල් පාර ඩිලේ එක ඇයි දැන් ඔබ කතා කරන්නේ නැත්තේ? අර කැලණේ දැන් මේ වන මොකද්ද වෙන්නවත්ත සේදවත්ත වැල්ලම්පිටිය මහා පරිමාණ දුර ගමන් බස් රථ ගමන් ගන්නා මේ ඔරුගොඩ වත්තේ සිට ඒ ඔබලා ඉන්න කාලේ ඔබ මගේ වැඩසටහන වලට ඇවිල්ලා කිව්වා මිලියන 7000ක් මට ලැබිලා තිනවා මට අද වගේ මතකයි. මම කියන්නේ නෑ මම කියන්නේ. දැන් හරිම ප්‍රමාදයි. ඔව්. දැන් ඔබට ඔබේ ජනතාව ඔබට පේන්නේ නැති වුණාට පාර්ලිමේන්තුවේදී මේක සම්බන්ධව ප්‍රශ්න කරන්නේ මං විතරයි. හරිද? ඔබට පේන්නේ නැතුව නෙවෙයි මම ඔබේ ප්‍රශ්නයක් අහනවා. ඔබේ ප්‍රශ්නයක් ඇහුවේ. ඔබ කිව්වා මං අහන්න කතා කරන්නේ නැහැ කියලා. දැන් නෑ ඒක මොකද වෙන්නේ කියලා ඇහුවේ. මහින්ද මහත්තයා ආණ්ඩුව තිනකොට මොනරාගල ඉඳලා තනමල් වල ඉඳලා කඩුවෙල දක්වාම පාර හදලා තිබ්බා. මේ ලෝ ලෙවල් පාර තමයි හදලා තිබ්බේ නැත්තේ. එතකොට මම තමයි බය නැතුව මම කියනවා මේක ඉනිෂියේට් කරේ. මට ඒකට උදව් කරා මාර්ග සංවර්ධන සභාපතිතුමා. ඒ වගේම හිටපු මේ පාස්කරලිංගම් මහත්මයා උදව් කරා. එතකොට ඔපෙක් රටවල් වල තෙල් නිපදවන රටවල් වලින් අපිට ආධාර හම්බුණා මිලියන 3500ක් මේක හදන්න. ඊළඟට වන්දි දෙන්න මිලියන කිව්වේ ඩොලර් මිලියන නෑ රුපියල් මිලියන. හරිද? එතකොට මිනිස්සුන්ට පාරටද දාන්න නැතුව ඒගොල්ලන්ට වන්දි දීලා පාර කඩන පටන් ගන්න නේද අපි ඩොලර් රුපියල් මිලියන 4000ක් විතර මහා බාණ්ඩාගාර වන්දි අරන් දුන්නා. ඕක හදන්න යනකොට ඊට පස්සේ වතුර පාර 1905 දාපු වතුර බට තියෙන්නේ. ඒක දාන්න ගම ඔස්ට්‍රියානු රජයෙන් ඒකට මේ 10%ක ආධාර සහ සැහැල්ලු ණය ගෙනල්ලා වෝටර් බෝඩ් එකට බිලියන් 6.5ක් ඒකත් ගෙනල්ලා වැඩ ආරම්භ කෙරුවා. ඊට පස්සේ පාලන් ටික හදන්න කුවේට් රාජ්‍යයෙන් මට මතක විදිහට මිලියන් 200ක්ද කොහෙද මේ ගෙනාවා. අද ඒ පටන් ගත්තු වැඩ ටික මේගොල්ලන්ට ඉවර කරගන්න බෑ. ඔබ කියන්නේ සල්ලි ආවද? ඒවා අනුමත වුණා පමණද? සල්ලි ආවේ නැහැ ලාච්චුවට. ඒක මෙහෙමනේ සල්ලි දෙන්නේ ඒගොල්ලෝ මෙහෙමයි. ඒ ආධාර දෙනේව දෙන්නේ අපි වැඩ ටික කරලා බිල දුන්නාම තමයි සල්ලි දෙන්නේ. කරපු ප්‍රමාණයට. එතකොට එහෙම තමයි හම්බෙන්නේ. එතකොට මේකෙදි මේ ආණ්ඩුවට මේක ඉවර කරන්න බෑ. මම මහාමාර්ග ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නේ මේ ඇයි මේ ඉක්මනට ඉවර කරන්න නැත්තේ? මොකද සියලු ග්‍රාන්ට්ස් තියෙනවා. එතකොට කිව්වා කොරෝනා හින්දා වැඩට ආවේ නැහැ කියලා ඉවරලා. නමුත් මට පේනවා මේක මන්දගාමී ස්වභාවයකින් තමයි යන්නේ. හරිද? ඒ නිසාම දූවිලි අරෝ මේ ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ව්‍යාපාර ගැන ව්‍යාපාරයක් කරගන්නවා. ඔව් මොකද මගේ අරමුණ උනේ මම මේ පාර හදන්න ආරම්භ කරේ මගේ ආසනේ කොළඹ දිස්ත්‍රික්කයේ දුප්පත්ම ආසනයක් වෙලා තිබ්බා. ඉඩම් මිල නග්ගලා මුදල් සංසරණය වැඩි කරලා මේ ආර්ථික වශයෙන් දියුණු තැනක් බඩ මොකද හේතුව අධිවේගී මාර්ගයට කනෙක්ට් වෙනවා පැරලලි ගඟට සමාන්තරව වටින පාර කැමරා දාන්න ලෝ ලෙවල් එක කිව්වම ඔව් ඒක හදන්න ආරම්භ කරා මම එක දෙයක් පැහැදිලි දුන්නා ඒක it's my baby හරිද ඒක වෙනුවෙන් මම පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්නත් කරලා දැන් සටනත් කරනවා කොහොමත් ඒක ඉක්මනට ඉවර කරගන්න ඕන මේ යන තාලෙට මට එකක් කියන්න පුළුවන් මේගොල්ලන්ට ඒක ඉවර කරගන්න බැරි වේවි ලබන අවුරුද්දේ අපේ ආණ්ඩුවකින් මම ඉවර කරනවා ඒක ලබන අවුරුද්දේ ඔව් ලබන අවුරුද්දේ ඔබේ ආණ්ඩුවක් හොඳයි අවසාන වශයෙන් මෙච්චර දුක් මහන්සි වෙන මෙච්චර කතා කරන මෙච්චර වැඩ කරන මරිකා මහත්තයට අඩුම තරමින් නියෝජ්‍ය අමතකමක්වත් තාම ලැබිලා නැහැ දැන් මෙවරත් ඔබ කතා බහ කරන නැවත ඔබ ඡන්දයෙන් බලයට එන්නට බලාපොරොත්තු වෙනවා ඔබේ අවසාන දේශපාලන ඉලක්කය වැඩසටහන ඉදිරියට කියන්න නෑ ගිය පාර මට කිව්වේ මොකද්ද මම වැඩිම ඡන්ද ගත්තට ආසන දිනල දුන්නට මට කිව්වේ මොකද්ද අපි දන්නේ මොකද්ද කිව්වේ පළවෙනි පාර ආවේ ජේෂ්ඨයෙක් නෙමෙයි කියලා කිව්වා කවුද කිව්වේ එහෙම අගමැති රනිල් වික්‍රමසිංහ වෙන කවුරුත් නෙමෙයි හරිද අඩුම තරමින් මට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකමවත් දුන්නේ නැහැ හරිද එතකොට කිව්වා මේ ඉල්ලුවේ නැහැ කියලා කිව්වා ඉතින් මං කෝ එනං ඇමතිකම කිල්ලුව දෙනවද කියලා ඉවරලා හරිද ඉතින් ඒක නිසා මම මේක මම ඒකයි කිව්වේ මේ දේශපාලනේ මේ ජේෂ්ඨ එකෙන් මේව කරන්න බෑ හැබැයි එන පාර වෙනකොට මම තුන්වෙනි පාරනේ එතකොට මම ජේෂ්ඨයිනේ කොහොමද හොඳයි බොහොම ස්තුතියි මේ අපේ රටේ දේශපාලන යථාර්ථය අපි දන්න අපි නොදන්න අපි හිතන අනුමාන කරන බොහෝ දේට මරිකාට කියන්න පුළුවන් මට්ටමින් රටට පැහැදිලි කරා බොහොම ස්තුතියි මරිකා ඔබ විවෘතව මේ සංවාදයේදී ඔබේ නිර්ව්‍යාජ හැඟීම් ඉදිරිපත් කළා අතරම බය නැතුව අපි ඒකට ඔබට ගරු කරනවා. බොහොම ස්තුතියි අපි තවත් දවසක හමු වෙමු. ඔබේ දේශපාලන දිවියට අපි සුබ පතනවා. අපි ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්.